අපි සාකච්ඡා කරන්න සූදානම් present perfect tense භාවිතය පිළිබඳව අතිශය පුළුල් සහ ඊටම සියුම් ලෙස කොහොමද මේ භාවිතය යොදන්නේ කියන එක පිළිබඳව ඔබට මේ පිළිබඳව පරිපූර්ණම අවබෝධයක් ලබා දෙන ආකාරයටයි මේ සාකච්ඡාව අද අප මෙහෙවන්නේ. present perfect tense නැත්නම් වර්තමාන පූර්ණ කාලය පිළිබඳව සාකච්ඡා වට 10ක් කළත් සමහර විට අපිට නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මේ වර්තමාන පූර්ණ කාලය නැත්නම් present perfect tense කියන්නේ මගේ පළමු ප්‍රශ්නය අතීත කාල වාක්‍ය රටාවක්ද වර්තමාන කාල වාක්‍ය රටාවක්ද? මොකද ඔබ කියන්නේ? present perfect tense කියලා කියන්නේ පැහැදිලිවම present perfect tense. හොඳින් අහගන්න. present perfect tense කියන්නේ වර්තමාන වාක්‍ය රටාවක්. present perfect tense කියන්නේ වර්තමාන භාවිතයක්. එහෙනම් ඇයි අතීත ක්‍රියාවන් මේකෙන් කියන්නේ? present perfect tense කියන්නේ වර්තමාන පූර්ණ කාලය. වර්තමාන කාලයට අයිති සංකීර්ණ වාක්‍ය රටාවක් නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ තියෙන සංකීර්ණ වාක්‍ය රටාවල ආරම්භක පියවර තමයි present perfect tense කියලා කියන්නේ. present perfect tense කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන සංකීර්ණ වාක්‍ය රටාවල ආරම්භය. ඒ නිසා මේ ගැන දීර්ඝව අපි සාකච්ඡා කරන්නේ නැත්නම් පළක් නැහැ. මගේ ගුරු වෘත්තියෙන් පළකුත් නැහැ. ඒ වගේම මේ ආකාරයට අපි ලොකු කැපකිරීමක් කළා. රාත්‍රී කාලයේ කාලය වෙන් කරගෙන සජීවී සංවාද හමු මෙහෙवला තේරුමක් ඇත්තෙත් නැහැ. මුලින්ම මම නැවත අවධානය කරනවා මම කියන හැම වචනයක්ම ඔයාගේ කන් දෙක පසාරු කරගෙන යන්න ඕනේ. present perfect tense කියන්නේ වර්තමාන වාක්‍ය රටාවක්. මම අද මේ වැඩමුළුවේදී ඔබට ඉදිරිපත් කරන හැම වචනයක්ම මුල සිට අගට සම්බන්ධ වෙනවා. මුල සිට අගට සම්බන්ධ වෙනවා. ඒ නිසා කිසිම විදිහකින් මම කියන එක වචනයක්වත් ඉවත හෙලන්න එපා. මම මුලින්ම නැවත අවධාරණය කරනවා present perfect tense කියන්නේ වර්තමාන කාල වාක්‍ය රටාවක්. සංකීර්ණ වාක්‍ය රටාවල ඉංග්‍රීසි භාෂාවේ තියෙන සංකීර්ණ වාක්‍ය රටාවල ආරම්භක පියවර present perfect tense. දැන් වර්තමාන වාක්‍ය රටාවක් වුණාට මේ present perfect tense වලදී පැහැදිලිවම අතීතයයි වර්තමානයයි සම්බන්ධ වීමක් සිදු වෙනවා. ඒ අනුව පැහැදිලිවම present perfect tense කියන්නේ අතීතය වර්තමානයට ලින්ක් කරන link link කියලා කියන්නේ සම්බන්ධ කරනවා කියන එක. මේ භාවිතය අතීතය වර්තමානයට ලින්ක් කරනවා. ලින්ක් කියලා කියන්නේ link ලින්ක් එකිනෙක සම්බන්ධ කරනවා කියන්නේ. එහෙමනම් අතීතය වර්තමානයට සම්බන්ධ වෙනවා. present perfect tense වලදී අතීතය වර්තමානයට සම්බන්ධ වුණාට පැහැදිලිවම වැඩිපුරම කියවෙන්නේ සහ ප්‍රධාන ඉලක්කය වෙන්නේ වර්තමානයේ. මේ කතා කරන මොහොත මේ කතා කරන මොහොතට present perfect tense සම්බන්ධයි අනිවාර්යයෙන්. මේ present perfect tense කතා කරන මොහොතට සම්බන්ධ වීම පෙන්වන හොඳම නිදසුනක් තමයි ශාන්ති ඇවිල්ලා කියන අදහස දෙන වාක්‍යය. ශාන්ති has come. වර්තමානයේ මේ මොහොතේ ශාන්ති මෙතන ඇවිල්ලා නැත්තම් present perfect tense කතා කරනවා තියා හිතන්නවත් බෑ, හිතන්නේවත් නැහැ. මේ වෙලාවේ ශාන්ති මෙතන ඉන්න ඕනේ. ඒ අනුව ශාන්ති has come කියලා. වාක්‍ය ආරම්භ වෙන්නේ ශාන්ති. ක්‍රියාව කරන්න උක්තය කර්තෘ. ඒක වචනේ නිසා දෙවෙනි පියවරට ආධාරක පදයේ has කියලා යෙදෙනවා. තුන්වෙනිම ක්‍රියාපදයේ come යන ක්‍රියාපදයේ past participle අවස්ථාව come කියලාමයි යෙදෙන්නේ. come වල ක්‍රියාරූප තුන come අතීතයේ came නැවත past participle අවස්ථාව නැත්තම් තුන්වෙනි ක්‍රියාරූපය come කියලාමයි යෙදෙන්නේ. come came come කියලා යෙදෙන්නේ. ක්‍රියා මූලය come අතීතය came කියලා යෙදෙනවා. අතීතය came ඊළඟට past participle අවස්ථාව නැත්නම් තුන්වෙනි ක්‍රියාරූපය come කියලාමයි යෙදෙන්නේ. come came come තුන්වෙනි ක්‍රියාරූපය come කියලාමයි එන්නේ. එතකොට අපි කතා කරනවා ශාන්ති ඇවිල්ලා මේ වෙලාවේ මෙතන ඉන්නවා කියලා. ශාන්ති has come. මෙතනදී අපිට පේනවා මේ මොහොතට තියෙන සම්බන්ධය තමයි present perfect tense වල ප්‍රධාන සාධකය. ඒ නිසා අභියෝගාත්මකව මම කියනවා හොඳට හිතර ගන්න. අද සාකච්ඡාවේදී present perfect tense පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් මම ඔබට ලබා දෙනවා. සැකයක් නැතුව මේක කතා කරන්න පුළුවන් මට්ටමට ඔබව මම දියුණු කරනවා. වර්තමාන පූර්ණ කාලය නැත්නම් present perfect tense කියන්නේ වර්තමාන භාවිතයක්. මේ මොහොතත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ මේ වාක්‍ය රටාව? මේ මොහොතේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ශාන්ති ඇවිල්ලා මෙතන ඉන්නවා. මේ මොහොතේ අතීත ක්‍රියාවක් බව ඇත්ත. ඒ අතීත ක්‍රියාව වර්තමානයත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් ලින්ක් වෙලා තියෙනවා. මේ ඔබ දකින්නේ සක්විති රණසිංහස Zoom online පන්තිවල උගන්වන ආකාරය. ඔබටත් අපේ අලුත්ම online පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන්.
මාස 6ටම රුපියල් 5000යි. ඔබේ WhatsApp අංකය දැන්මම SMS කරන්න 076 760 9005. ශාන්ති has come. නිතරම present perfect tense කිව්වහම ඔයාට මතක් වෙන්න ඕනේ වාක්‍ය මැද්දට has හරි have හරි එනවා කියලා. ඒක වචනයට has I සහ you ඇතුළු බහු වචනයට have. I have you have. ඒ අනුව අපි කියනවා ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ වෙලාවේ මෙතන ඉන්නවා නම් අපි කියනවා they have come කියලා. කට්ටිය ඇවිල්ලා ඉන්නවා නම් අපි කියනවා they have come කියලා. වර්තමානයේ මේ මොහොතේ මේ කතා කරන මොහොතේ ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. එහෙනම් වර්තමාන සම්බන්ධය තමයි ප්‍රබල. දැන් සැක තියාගන්න එපා. විචිකිච්ඡා තියාගන්න එපා. ඔයා මීට කලින් දරපු මතය ඒ මතයම එල්බගෙන ඉන්න එපා. දැන් මීට කලින් දරපු මත වෙනස් කරන්න අද අවස්ථාව තියෙනවා. මම ඊටාම සියුම් විග්‍රහයන්ට එනවාද සාකච්ඡාවේදී. present perfect tense පිළිබඳව. දැන් අපි බලමු නාමලී ගිහිල්ලා මාකට් එකට කියන වාක්‍යය. නාමලී මාකට් එකට ගිහිල්ලා කියලා කියනකොට නාමලී කියලා වාක්‍ය ආරම්භ කරනවා දෙවන පියවර has ඊළඟට go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone වෙනවා. නාමලී ගිහිල්ලා මාකට් එකට නාමලී has gone to market. නාමලී ගිහිල්ලා කියලායි අදහස පළ වෙන්නේ. ප්‍රකාශය ආරම්භ වෙනවා නාමලී කියලා. දෙවන පියවර has ඊළඟට go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone වෙනවා. මේක වර්තමාන සිදුවීමක්. මේ කතා කරන මොහොතේ මේ වර්තමානයේ නාමලී මාකට් එකට ගිහිල්ලා කියලායි මේ කියන්නේ. මේ වෙලාවේ නාමලී මාකට් එකට ගිහිල්ලායි කියන්නේ. නාමලී has gone to market. නාමලී කියලා ආරම්භ කළා දෙවන පියවර has go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone. මම හැම වාක්‍යයකදීම ඔප්පු කරලා පෙන්නනවා present perfect tense කියන්නේ වර්තමාන භාවිතයක් කියලා. ඒ වර්තමාන හැඟීම තමයි දියුණු වෙන්න ඕනේ ඔබ ළඟ කතා කරන මට්ටමට මේක දියුණු කරගන්න. එහෙමනම් මේ වෙලාවේ නාමලී මාකට් එකට ගිහිල්ලා නැත්නම් කවදාවත් අපි කියනවද නාමලී has gone to market කියලා? කවදාවත් කියන්න බෑ. එහෙනම් ඕනම තැනකදී ඔබ තර්ක කරන්න ඕනේ. මම මේ අද සාකච්ඡාව ආරම්භයේදී ඔබට දුන්නු ඒ තර්කන පදනම මත පිහිටලයි වර්තමාන භාවිතයක් කියන පදනම මත ඉඳගෙන මේ මොහොතට සම්බන්ධයි අතීතය මේ මොහොතට සම්බන්ධයි. නමුත් වර්තමානය තමයි ප්‍රබල. ඒ අනුව අපි කියනවා මේ වෙලාවේ නාමලී මාකට් එකට ගිහිල්ලා කියලා. වාක්‍ය නිර්මාණය කිරීමේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා. නාමලී කියලා පටන් ගන්න, දෙවෙනි පියවර has කියලා යොදන්න, ඊළඟට go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone කියලා යොදන්න. නාමලී has gone. නාමලී ගිහිල්ලා මාකට් එකට. නාමලී has gone to market. ඔබේ සියලු ප්‍රශ්නවලට ඔබේ හිතේ කැකෑරෙන සියලු ප්‍රශ්නවලට අද මේ වැඩමුළුව තුළ අප පිළිතුරු සපයනවා. දැන් අපි කතා කළේ නාමලී මාකට් එකට ගිහිල්ලා කියලා. නාමලී has gone to market. මේ වෙලාවේ මේ කතා කරන මොහොතේ අනිවාර්යෙන් ගිහිල්ලා තියෙන්න ඕනේ. මේ මොහොතට මේක සම්බන්ධයි. දැන් මේ වගේම present perfect tense වල ජනප්‍රිය වාක්‍යයක් තමයි මම දවල්ට කාලයි ඉන්නේ කියන එක. මේ මොහොතේ මේ කතා කරන මොහොතේ මම දවල්ට කාලයි ඉන්නේ. මේ වර්තමානයේ මේ මොහොත තමයි වැදගත්. මේ මොහොතේ මම කාලා බඩ පිරিলা සන්තෝෂෙන් ඉන්න අවස්ථාව. අන්න එතනදී මම කියනවා I have taken my lunch කියලා. ප්‍රකාශය ආරම්භ වෙනවා I කියලා. I කියන්නේ උත්තම පුරුෂ ඒක වචනය. නමුත් බහුවචන ගණයලා සලකනවා. මේ බහුවචන ගණයලා සලකන I කියන පදේ ළඟ දෙවන පියවර අපි යොදනවා have කියලා. I නම් have වෙන්න ඕනේ. I බහුවචන ගණයටයි අයිති. නමුත් she නම් has, he නම් has, නාමලී නම් has. I have, we have, they have යනාදී වශයෙන් උයි භාවිතයේ දෙන්නේ. අපි කියනවා මම දවල්ට කාලයි ඉන්නේ කියලා. දැන් අපි කතා කළේ මම දවල්ට කාලයි ඉන්නේ කියන වාක්‍යය. හොඳට හිතර ගන්න. ඔයා දන්න දේවල්, නොදන්න දේවල් සියල්ල මම මුල ඉඳලා අරන් යනවා. මැද හරියේදී මතුවේයි ඔයාට පුපුරු ගහන වාක්‍යය. මැද හරියේදී හමු වෙයි පුපුරු ගහන වාක්‍යය. ඒ නිසා මුල ඉඳලා උපරිම අවධානය දෙන්න. මම දවල්ට කාලයි ඉන්නේ. I have taken my lunch. Take lunch කියන ක්‍රියාපදය ක්‍රියා මූලය take lunch අපිට ඕන කරන්නේ තුන්වෙනි ක්‍රියා රූපය take නම් taken වෙනවා. මම දවල්ට කාලයි ඉන්නේ. I have taken my lunch. I have taken my lunch කියලායි භාවිතය දෙන්නේ. මම දවල්ට කාලයි ඉන්නේ. I නම් have මේ වෙලාව මේ වර්තමාන මේ මොහොත
මේ මොහොතේ පණ ගහන ක්‍රියාවක් මේ මොහොතට සම්බන්ධයි. වර්තමාන පූර්ණ කාලය අතීතය සම්බන්ධ වෙලා තියෙනවා. ඒක හරි. නමුත් මේක වර්තමානයේට තමයි ප්‍රබල වෙන්නේ. ප්‍රබල සාධකයේ වර්තමානයේ. මේ මොහොතේ මම දවල්ට කාලයි ඉන්නේ. මගේ බඩ පිරීලා ඉන්නේ. මට ආයි කන්න බෑ. I can't eat anymore. බලන්න කියපු විදිහ I can't eat anymore. මට තවත් කන්න බෑ. I can't eat dynamo නෙවෙයි. I can't eat anymore. මට තවදුරටත් කන්න බෑ. මට තවත් කන්න බෑ. මේ ඔබ දකින්නේ සක්විති රණසිංහ සර් Zoom ඔන්ලයින් පන්තිවල උගන්වන ආකාරය. ඔබටත් අපේ අලුත්ම ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස 6ටම රුපියල් 5000යි. ඔබේ WhatsApp අංකය දැන්මම SMS කරන්න. 076 760 9005. I can't live with you anymore. I can't live with you anymore. can't කියන්නේ බැහැ කියන එක බැහැ කියන උපක්‍රියාව සමග ප්‍රධාන ක්‍රියාව live. I can't live with you anymore. මට ඔයත් එක්ක තවදුරටත් ජීවත් වෙන්න බෑ. මට තවදුරටත් කන්න බෑ. මට තවත් කන්න බෑ. I can't eat anymore. I have taken my lunch. මේ කතා කරන මොහොතට සම්බන්ධයි. වර්තමානයේ අතීතයට සම්බන්ධයි. අතීතය වර්තමානයට සම්බන්ධයි. යම් අතීත ක්‍රියාවක් සිදු වුණා විශේෂයෙන්ම අපි කියනවා නුදුරු අතීතයේ ක්‍රියාවන් වලට වැඩිපුරම මේ භාවිතය යොදනවා කියලා. අපි present perfect tense වල බහුලවම යොදා ගන්න වාක්‍ය රටාවක් තමයි do කියන ක්‍රියාපදය. බහුලවම යොදා ගන්න ක්‍රියාපදයක් do කියන ක්‍රියාපදය. do වල past participle අවස්ථාව done. හැම ක්‍රියාපදයකම ක්‍රියාරූප තුනක් තියෙනවා. ක්‍රියාරූප තුනම ඔයාලට මතක තියෙන්න ඕන. do වල ක්‍රියාරූප තුන අපි ගත්තොත් do කියන්නේ කරනවට අතීතය did අපිට අවශ්‍ය කරනවා තුන්වෙනි ක්‍රියාරූපය done කියන ක්‍රියාපදය past participle අවස්ථාව. මම කළා ඔයාගේ වැඩේ. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. ඔයාගේ වැඩේ your job. නිතරම වාක්‍ය පියවර තුනකට ගන්න. I have done. I have done. We have done. We එක have දෙක done තුන. do වල නම් done. do වල දෙවෙනි රූපේ නෙවෙයි. did එක නෙවෙයි. අපි කළා. දැන් මොකද්ද මේකේ තියෙන ප්‍රධාන අදහස? මේ මොහොතේ මම මේ ක්‍රියාව කරලා සතුටින් ඉන්න අවස්ථාව. ඒ අනුව present perfect tense වල මානසික සාධකයක් තියෙනවා කියලා මම උගන්වනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම ව්‍යාකරණ වේදිකෙක් එක්ක අභියෝගාත්මකව මම කියනවා present perfect tense වල මානසික සාධකයේ ප්‍රබලයි. ඒ විදිහට ඉගෙනුවොත් ළමයින්ට මේක පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්, ඉක්මනට කතා කරන්නත් පුළුවන්. මොකද මානසික සාධකය හැටියට අපි හඳුන්වන මේ මොහොතේ මානසික ප්‍රබෝධයක් තියෙනවා කියන්නේ. අතීතයේ ක්‍රියාවක් කරලා මේ මොහොතේ මානසික ප්‍රබෝධයක් තියෙනවා කියන එක තමයි මේක අපිට වැඩිපුරම දකින්න පුළුවන් present perfect tense වල. එහෙම තැන්වලදී තමයි present perfect tense ගොඩාක් අපි කතා කරන්නේ. මම දවල්ට කාලා ඉන්නේ කියනකොට අතීත ක්‍රියාව නිසා ඇති වුණු මානසික ප්‍රබෝධය, කායික ප්‍රබෝධය, ඒ ජීව ගුණය මන් ළඟ තියෙනවා. කෑම කාපු නිසා ඇතිවෙච්ච ජීව ගුණය. අන්න ඒ අදහසින් මම කියනවා I have taken my lunch කියලා. දැන් ඔයා කතා කරනවද I have taken my lunch කියන එක? ඔයා කතා කරන්නේ නැහැ. මොකද ඔයා කතා කරන්නේ කොතනද කියන එක දන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරනකොට when to use කියන එක විතරක් නෙවෙයි how to use කියන එක. ඒ දෙකම ඔයා දැනගන්න ඕනේ. කොතනද යොදන්නේ, කොහොමද යොදන්නේ? when to use when කියන්නේ කොයි අවස්ථාවේ, කොයි කාලවකවානුවේ කොතනද යොදන්නේ? when to use how to use කියලා කියන්නේ කොහොමද යොදන්නේ? මේ දෙකම ඔබ ඉගෙන ගන්න ඕනේ. present perfect tense කතා කරන්නේ අතීත ක්‍රියාවක් කරලා මානසික ප්‍රබෝධයක් තියෙන අවස්ථාවක, සමහර විටක දුකක් තියෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. හිතට සම්බන්ධයි. ව්‍යාකරණය හිතට සම්බන්ධයි කියලා මීට කලින් ඔබ අහලා නැතුව ඇති. නමුත් present perfect tense කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන සංකීර්ණ වාක්‍ය රටාවල පළමු වාක්‍ය රටාව එතන මනසත් එක්ක තියෙන සම්බන්ධය ඔබ පැහැදිලිව දකින්න ඕනේ. මම දවල්ට කාලයි ඉන්නේ I have taken my lunch. දැන් මෙතෙක් අපි ගත්ත හැම ක්‍රියාවකම වර්තමාන සම්බන්ධයේ පේන්න තියෙනවා. මේ මොහොත තමයි වැදගත් වෙන්නේ. මේ මොහොතේ මම දවල්ට කාලයි ඉන්නේ. මේ මොහොතේ නාලිකා ඇවිල්ලා ඉන්නවා. මේ මොහොතේ ශාන්ති ඇවිල්ලා ඉන්නවා. මේ මොහොතේ පියල් ගිහිල්ලා තියෙනවා කොහෙට හරි. පියල් has gone somewhere. දැන් අපේ අහල පහල ගෙදරක ඉන්න සුමනාවති අක්කා රට ගිහිල්ලා. සුමනාවති අක්කා මේ වෙලාවේ දැන් කෝ සුමනාවති අක්කා මේ වෙලාවේ මේ මොහොතේ අද දවස වෙනකොට රට ගිහිල්ලා. එහෙමනම් කියන්න පුළුවන්ද සුමනාවති has කියලා වාක්‍ය පටන් ගන්න පුළුවන්ද? පැහැදිලිව පුළුවන්. අන්න එතෙන්ට තමයි ඔයාගේ මනස වේගයෙන් ඉලක්ක කරන්න ඕනේ. මේ කතා කරන මොහොත වර්තමානයේ තමයි වැදගත්. වර්තමාන මේ මොහොතේ සුමනාවති ගිහිල්ලා. සුමනාවති has gone abroad. දැන් ඔබේ නිබන්ධනයට මම අවධානය යොමු කරනවා. ඔයගොල්ලන්ට මම හිතනවා
Android phones තියෙනවා. ඒ ෆෝන් එකට මම එවලා තියෙනවා අද මේ වැඩමුළුවට සම්බන්ධ නිබන්ධන දෙකක්. ඒ නිබන්ධන දෙක අපි අවධානයට ලක් කරමු. ඔබ ඒ නිබන්ධන දෙකේ present perfect tense යටතේ තියෙන පළමු නිදසුන් වලට අවධානය යොමු කරන්න. Please pay your attention. මෙහි පළමුව අපි දීලා තියෙනවා present perfect tense යටතේ how to construct කොහොමද ගොඩනගන්නේ කියලා වාක්‍ය ගොඩනගන ආකාරය. උක්ත පදයෙන් පටන් ගන්න. subject එකෙන් පටන් ගන්නවා. has hari have hari කොටස් දෙකෙන් එකක් දෙවෙනුව යොදනවා. තුන්වෙනුව අදාළ ක්‍රියාපදයේ past participle එක යොදනවා. උක්තය has ho have ඊළඟට past participle අවස්ථාව. අතීත කෘදාන්තය තුන්වෙනුව යෙදෙන්න ඕනේ. ඒක වචන නම් has, බහුවචන නම් have. I නම් have, you නම් have. මොකද්ද? I නම් have, you නම් have. මොකද්ද? I නම් have, you නම් have. I have taken my lunch. I have taken my lunch. මම දවල්ට කාලා ඉන්නේ. අනේ කන්න බෑ. I have taken my lunch. I can't eat anymore. I can't eat now. දැන් මට කන්න බෑ. දැන් පළමු නිදසුන මෙහි පෙන්වා තිබෙනවා ඔබේ නිබන්ධනයේ මම ඔහු ඇවිල්ලා ඉන්නේ කියලා. මේ නිබන්ධනයේ හැමෝගෙම WhatsApp එකට මම එවලා තියෙනවා. ඔහු ඇවිල්ලා ඉන්නේ. He has come. මේ වගේ වැඩමුළුවක් මම මෙහෙවන්නේ අවුරුද්දකට එකයි. ඒ මෙහෙවන වැඩමුළුවේදී ඒ වාර්ෂික වැඩමුළුවේදී ඔබේ උපරිම දායකත්වය මම අපේක්ෂා කරනවා. උපරිම ඵලදායීත්වය මම අපේක්ෂා කරනවා. අපි කතා කරන්නේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා. He has come. වර්තමානයේ මේ කතා කරන මොහොතේ ඔහු ඇවිල්ලා ඉන්නේ. ඊළඟ දෙවෙනි උදාහරණයේදී අපි කතා කරනවා second example ඇය ගිහිල්ලා මාකට් එකට. මේ දැන් මොහොතකට කලින් අපි කතා කරපු වාක්‍ය. ඇය ගිහිල්ලා මේ කතා කරන වෙලාවේ ඇය ගිහිල්ලා මාකට් එකට. She has gone to market. go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව gone. එහෙනම් මම අතුරු ප්‍රශ්නයක් අහනවා ඔබෙන්. අර පාර්ලිමේන්තුවේ අහනවා වගේ අතුරු ප්‍රශ්න. I have gone කියලා කිව්වොත් I have gone present perfect tense වල මොකද්ද තේරුම? මෙච්චර වෙලා ඔබ උප්පරිම අවධානය දුන්නා නම්, උප්පරිම භක්තිය දුන්නා නම්, තර්ක කරන්නේ නැත්තම් ඒකට පිළිතුරක් තියෙනවා. තර්ක කරන්න එපා. අද සාකච්ඡාවේදී මගේ ප්‍රවීණත්වයට, මගේ අත්දැකීමට මුල් තැන දෙන්න. I have gone කියලා කිව්වොත් මේ වෙලාවේ මේ වර්තමාන මොහොතේ මම ගිහිල්ලා. මේ කතා කරන මොහොතේ මම ගිහිල්ලා. එහෙනම් මෙතන ඉඳගෙන මම කියනවා I have gone to market කියලා. I have gone to market නේ. මෙතන ඉන්නේ හොල්මනනේ. එහෙනම් ඔබට පේනවා I have gone කියන වාක්‍ය ව්‍යාකරණානුකූලව නිවැරදි. grammatically correct. හැබැයි කතා කරන්න බෑ. I have gone කිව්වහම මම ගිහිල්ලා කියලා අදහසක් එන්නේ. ඉතින් මම ගිහිල්ලා නම් මෙතන කවුද ඉන්නේ? මෙන්න මේ බය නැතිකම, මේ නිර්භය බව present perfect tense වල හදා ගන්න. මං කිව්වා අද පාඩම මැද හරියට යනකොට පුපුරු ගහන වාක්‍ය හම්බ වෙනවා අපිට. සම්පූර්ණ පාඩමක් මේ අවසන් කරන්නේ භාෂාවේ සංකීර්ණ යෙදුමක්. ඒ නිසා සෙල්ලමකට ලේසියකට ගන්න එපා. සටහන් පොත් ළඟ තියාගන්න. සටහන් තබා ගනිමින් ඉදිරියට යන්න. නිබන්ධනයක් ඔබේ ළඟ තියෙනවා. හෙට උදේම ගිහිල්ලා කමියුනිකේෂන් එකකින් මේ නිබන්ධනේ පිටපතක් ගන්න, hard copy එකක් ගන්න. දැන් මම ඔයාලට එවලා තියෙන soft copy එක. Now you have a soft copy with you. ඔබ ළඟ මේකේ මෘදු copy තියෙනවා, soft copy එක. ඒ කියන්නේ මම ඔයාගේ කම්පියුටර් එකට එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට එවපු soft copy එක. ඔයාට පුළුවන් හෙට උදේට tomorrow morning you can get a hard copy. මේකේ hard copy එකකුත් ගන්න. අරගෙන වාක්‍ය ටික පරිවර්තනය කරන්න. ලස්සනට පොතක ලියන්න. නැවත තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අපි කිව්වේ I have gone කිව්වොත් මම දුන්නු විග්‍රහයත් එක්ක බලනකොට මේ වෙලාවේ මම ගිහිල්ලා මේ වර්තමානයේ තමයි ප්‍රබල. එහෙනම් I have gone කියන වාක්‍ය භාවිතය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒක කතා කරන වාක්‍යයක් වෙන්නේ නැහැ. අපි යමු ඉස්සරහට. තවත් ප්‍රායෝගික යෙදුම් අපිට හමු වෙනවා. අද සාකච්ඡාවේදී මට 50% ඔබෙන් අවශ්‍යයි තර්කානුකූල මනස. 50% ඔබෙන් අවශ්‍යයි භාවිතය පිළිබඳව දැනමුතු අයගෙන් ඉගෙන ගන්න ඒ නිහතමානීකම. මේ ඔබ දකින්නේ සක්විති රණසිංහස Zoom online පන්තිවල උගන්වන ආකාරය. ඔබටත් අපේ අලුත්ම online පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස 6ටම රුපියල් 5000යි. ඔබේ WhatsApp අංකය දැන්මම SMS කරන්න. 076 760 9005. You should be humble. You should be humble. අද සාකච්ඡාවේදී ඔබ humble වෙන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. ඔබට දැනමුතු කෙනෙක් ප්‍රවීණයෙක් උපදෙස් දෙනවා
I have gone කියන වාක්‍ය කතා කරන්න එපා කියලා. මොකද ඒකේ මම ගිහිල්ලා කියලා අදහසක් එනවා. මේ වෙලාව වර්තමාන මොහොත තමයි කතා කරන්නේ. සර් වර්තමාන මොහොත ගැන කතා කරන ඔය වාක්‍ය රටාව අඳුරගන්නේ කොහොමද? අඳුරගන්න විදිය තමයි දරුවෝ මං කිව්වේ වාක්‍ය මැද්දට හැස් හරි හැව් හරියනවා කියලා. වාක්‍ය මැද්දට හැස් හරි හැව් හරි ආවහම එතකොට හරිද සර්? එච්චරයිද? වාක්‍ය මැද්දට හැස් හැව් වෙනවා ක්‍රියාපදයේ පාස් පාටිසිපල් වෙනවා. එතකොට මේ වාක්‍ය රටාවේ තේරුම් ගන්න බැරි ගැඹීර තැන් අසීරු තැන් තේරුම් ගන්න ඔබට පුළුවන් වෙනවා අද සාකච්ඡාව මැද හරියට යනකොට මුල ඉඳලා ඔයා විශ්වාසයෙන් ගොඩ නැගුණොත් අපි යමු ඊළඟ ප්‍රකාශයට අංක 3 නිදසුන තියෙනවා ඔයාගේ ගොඩක් බර වැඩි වෙලානේ මෙන්න අලුත් ක්‍රියාපදයක් තියෙනවා ඔබට ඔබේ නිබන්ධනයේ 3 වෙනි උදාහරණය ඔයාගේ ගොඩක් බර වැඩි වෙනවට කියන්නේ put on weight කියලා put on weight නිබන්ධනයේ තියෙනවා මේ උදාහරණ දීලා you have I නම් have you නම් have එතකොට බර වැඩි වෙලා මේ බර වැඩි වීම කියන ක්‍රියාව සිදු වුණේ අතීතයේදී නමුත් මේ මොහොතේ පේන්න තියෙන ඔයාව දැකපු ගමන් ඔයා මහත් වෙලා කොරෝනා පීරියඩ් එකේ ඔයා ගෙදෙට්ට වෙලා එක තැන ඉඳගෙන ගල් බබුණා වගේ කාලා දැන් මහත් වෙලා අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා you have put on weight කියලා you නම් have ක්‍රියාපදේ මොකද්ද put on කියන ක්‍රියාපදේ මොකද්ද past participle එක put on කියන ක්‍රියාපදේ past participle වෙන්නේ put on my put on කියන්නේ දෙපද ක්‍රියාපදයක් මේ දිනවල මම WhatsApp එකට වාර නිතරම දෙපද ක්‍රියාපදේ වෙනවා put on කියන දෙපද ක්‍රියාපදය අර බර දානවා බර වැඩි වෙනවා කියන අදහසින් අපි භාවිතා කරන දෙපද ක්‍රියාපදයක් ඒ අනුව තුන්වෙනි උදාහරණය අපි දීලා තියෙනවා you have put on weight කියලා ඒක මම තව ටිකක් වැඩි කරලා දීලා තියෙනවා you have put on a lot of weight කියලා you have put on a lot of weight ඔයාට ගොඩක් බර වැඩි වෙලා බර ගොඩක් දාලා you have put on a lot of weight හොඳයි අපි යමු අංක 4 නිදසුනට ඒකම ඒක වචනෙන් කියනවා ඔහුගේ බර වැඩි වෙලා කියලා දැන් මේ බර වැඩි වෙනවා කියන්නේ අර put on කියන එක කියන්නේ ඒකට තව එකතු වෙලා put on he has put on වෙනවා he has put on a lot of weight මතක තියාගන්න මේ lot කියන වචනේ දෙනකොට lot කියන පදයට මුලින් එකක් වෙනවා ඔහුගේ බර වැඩි වෙලා කියලා අපි කියන්නේ he has put on a lot of weight කියලා. දැන් මේ වාක්‍යයේ ප්‍රධාන කොටස් තුන තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි. මොකද්ද ප්‍රධාන කොටස් තුන? උක්ත පදයේ he දෙවන පියවර has ඊළඟට put on. put on කියලා කියන්නේ අර බර දානවා කියන එක, බර වැඩි වෙනවා කියන එක. ඔහුගේ බර වැඩි වෙලා he has put on. he has put on. I have put on. You have put on. I have put on. You have put on. put on නෙවෙයි put on. put on දෙපද ක්‍රියාපදයක්. ඒ වචන දෙකකට ගන්න. ඒ ක්‍රියාපදයේ රූප තුනම එකයි. වර්තමානයත් put on, අතීතයත් put on, past participle එකත් put on. You have put on a lot of weight. අන්න ඔයාට ගොඩක් බර දාලා, ඔයාගේ බර වැඩි වෙලා, ඔයාට ගොඩක් මස්දලු දාලා put on. ඊළඟ ප්‍රකාශයට එන්න නිබන්ධනයේ පෙන්වලා තියෙනවා පස්වෙනි උදාහරණය මම කිසිම වැරදි වැඩක් කළා නැහැ. දැන් ඔබ මෑත කාලීනව කිසි වැරදි වැඩක් කළේ නැහැ. ජීවිත කාලෙම කිසි වැරදි වැඩක් කළේ නැහැ. කළේ නැහැ වැරදි වැඩක් කියලා කියනකොට හිතේ සතුටක් තියෙනවා. මම වැරදි කළා නැහැ කියනකොට. මම කරලා නැහැ. මම කරලා නම් I have done. ඒ have කියන වචනය නැත යන අර්ථයට ඔබ හරවන්න ඕනේ have ළඟට not එකතු කරලා. I have not done. I have done මම කළා. මම කළේ නැත්තම් I have not done. මේ I have not done කියන ප්‍රකාශයේ have not කියන වචන දෙක අපි කෙටි කරනවා have not කෙටි කළාම haven't බවට පත් වෙනවා. have not කෙටි කිරීම haven't. මම කළේ නැහැ I haven't done. කිසිම වැරද්දක් anything wrong something wrong නෙවෙයි. වාක්‍ය නිර්මාණයේදී මතක තියාගන්න අවශ්‍යම දෙයක් තමයි something සහ anything වල වෙනස. ඇත යන අර්ථයේ වාක්‍යවල යොදන්නේ something. නැත යන අර්ථයේ වාක්‍යවල යොදන්නේ anything. ඒක බහුල භාවිතය හැමතැනම කියලා මම කියන්නේ ඒක. ඇත යන අර්ථයේ වාක්‍යවල something. නැත යන අර්ථයේ වාක්‍යවල anything. මම දන්නවා යමක් නම් I know something. අම්මා පල්ලේට I don't know anything. I don't know anything. මම කිසිම දෙයක් දන්නේ නැහැ. I don't know නම් දන්නේ නැහැ කියනවා නම් anything කියලා කියන්න ඕනේ. මම කිසිම වැරද්දක් කළා නැහැ. මම නිර්දෝෂයි. I haven't done anything wrong. I am innocent. නිර්දෝෂයි කියන වචනේ දාන්න.
නිර්දෝෂයි කියන්නේ අහිංසකයි කියන්නේ දෙකම එකයි. උසාවි වල කතා කරන භාෂාව මම වසර 9ක් උසාවි ගානේ වැඩ ගෑවා. උසාවි වල කතා කරන භාෂාව මට හොඳට පුරුදුයි. උසාවි වල නිර්දෝෂයි කියන අපි කතා කරන වචනය innocent. INNOCENT innocent. නිර්දෝෂයි. අහිංසකයි. I am innocent. ඇයි සර් am දාන්නේ innocent නාම විශේෂණයක් නිසා. adjective එකක් එක්ක වාක්‍ය හදනකොට වේගයෙන් am ඉස්සා දාලා ක්ෂණිකව වාක්‍ය හදනවා. I am innocent. මං අහිංසකයි. මං නිර්දෝෂයි. මං වැරද්දක් කළා නැහැ. I haven't done anything wrong. උදාහරණය බලන්න. Please look at the sixth example. Even after a long time. මම මේ වචන ටික මුලින් විස්තර කරලා ඉන්න මම හිතනවා නිබන්ධනය බලන්න ඔබට අවකාශ තියෙනවා කියලා. සමහරු Android phone එකෙන් සම්බන්ධ වෙලා ඇත්තේ. නමුත් phone එකේ සම්බන්ධ වෙන ගමන් ඔයාට WhatsApp එකට යන්න පුළුවන්. ගිහිල්ලා WhatsApp එකට අපි එවලා තියෙන ටියුට් එක ඔයාට ඕපන් කරගන්න පුළුවන්. මම soft copy එක එවලා තියෙන්නේ. මම එවලයි තියෙන්නේ මම එව්වා. I have sent. දැන් මේ එවපු එක ඔයාගේ phone එකේ තියෙනවද? තියෙනවා. එහෙනම් වර්තමානයේද මේකේ ලොකු අතීතයේද ලොකු? වර්තමානයේ ලොකු. මං එවපු එක ඔයා ගාව තියෙන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. එවනවට ක්‍රියාපදය මොකද්ද සර්? එවනවට send SEND. D අකුර එන්නේ අතීත කාලෙට නේද සර්? send වලදී D අකුර එන්නේ අතීත කාලෙට නෙවෙයි. send වල D අකුර එන්නේ වර්තමාන කාලයට. SEND. අතීතයට එන්නේ T අකුර. SENT. මම එව්වනේ soft copy එක. මේ කියන්නේ මෘදු පිටපත මං ඔයාට එව්වනේ WhatsApp එකට. I have sent you the soft copy. එතන මම ඔබට එව්වා කියනකොට බලන්න වාක්‍ය නිර්මාණය වෙන විදිහ. දැන් ඕනම වාක්‍යයක පියවර තුනක් තියෙනවා කියලා අපි කියනවානේ. දැන් මොකද්ද මේ පියවර තුන? I කියලා පටන් ගන්නවා. සටහන් පොත් තියෙනවා නම් සටහන් කරගන්න. දෙවන පියවරට have වෙනවා. ඊළඟට send කියන ක්‍රියාපදය past participle අවස්ථාව send. දැන් කාටද එව්වේ කියන එක ඊළඟට දාන්න ඕනේ. එව්වේ ඔයාට. මම ඔයාට එව්වා. I have sent you. මොකද්ද මං ඔයාට එව්වේ? මං ඔයාට එව්වා soft copy එක. I have sent you the soft copy. මම ඔයාට soft copy එක එව්වා. I have sent you the soft copy. ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් ඔයාට. මම දැන් කිව්වේ මම කිසිම වැරද්දක් කළා නැහැ කියන එක. ඊළඟට අපි ආවා even after a long time කියන. even කියන්නේ පවා කියන එක. මතක තියාගන්න. even කියලා කියන්නේ පවා කියන අදහස දෙක පදේ. Even after a long time. Even power. දැන් අර after a long time කියවහම ඔයාලට නිකන් නුහුරුයි වගේ නේ. මම වචන හදලා කිව්වේ after a long time කියන. මේක උච්චාරණය වෙන්නේ after a long time කියන. සමහරු කියනවා after long time. ගිරිගෝරි සයියා. after long time. after long time කියලා විතරයි අපි කියන්නේ. ඕකේ එකක් තියෙනවා. after long time වැරදි. වැරදි දේ වැරදි කියන්න බය වෙන්නේ නැහැ. වැරදි දේ වැරදි. after long time වෙන්නේ නැහැ. after a long time. හුඟ කාලයකට පස්සේ. හුඟ කාලයක් කියන්න එතන එනවා a කියන පදය. ඒතර ශබ්ද වෙනකොට ශබ්ද වෙන්නේ මේක after a long time කියන. even කියන්නේ පවා කියන එක. හුඟ කාලයකට පසුව පවා. හුඟ කාලයකට පස්සේ උනත් even පවා හුඟ කාලයකට පස්සේ පවා even after a long time අන්න වාක්‍ය දැන් පටන් ගන්නවා ජීවිතේ වෙනස් වෙලා නැහැ. life hasn't changed. ජීවිත වෙනස් කරන්න හරි අමාරුයි. ජීවිත වෙනස් කරන්න හරිම අමාරුයි. ඒක මම දන්න දෙයක් මගෙන් අහගන්න. වෙනස් වෙන්න කොච්චර අමාරුද? වෙනස් වෙන්න ආසයි නමුත් හරි අමාරුයි. ඒ අමාරුව තුල වෙනස් වෙන්න උත්සාහ ගනිමින් ඊට ආසා කරමින් රැඳිලා ඉන්නවා. ඒ දේ තමයි මටත් කරන්න පුළුවන්. වෙනස් වෙන්න ආසයි ඒ ආසාව තුල රැඳිලා ඉන්නවා. ඒකෙන් හැබැයි පොඩි ජවයක් එනවා. අද මේ වගේ සාකච්ඡාවක් ඔබ ඉදිරියේ කරන්න ඒ ජවය මට ලැබෙන්නේ ඒ මා තුල තියෙන ධනාත්මක චින්තනය තුල කවර හෝ ආකාරයක ධනාත්මක චින්තනයක් පොසිටිව් මයින්ඩ් එකක් පොසිටිව් තින්කින් කියන එක මා තුල කොහෙන් හරි පිහිටලා තියෙනවා. ඒක යම් කිසි පුංචි බීජයක් හැටියට හරි මා තුල තියෙනවා. ඒ බීජයත් එක්ක මම ඔබව වඩාත් පරිපූර්ණ දැනුමක් කරා වඩාත් පරිපූර්ණ කතන හැකියාවක් කරා මෙහෙවනවා. අමතක කරන්න එපා. දැන් අපි කිව්වේ ජීවිතේ වෙනස් වෙලා නැහැ කියලා. life hasn't changed. ජීවිතේ වෙනස් වෙලා නම් අපි කියන්නේ life has changed. මම වාක්‍ය පොඩ්ඩක් ලියලා පෙන්නන්නම්. ජීවිතය වෙනස් වෙලා කියලා අපි කියන්නේ
life has changed කියලයි ජීවිතය වෙනස් වෙලා life has changed ජීවිතය වෙනස් වෙලා නැහැ life hasn't changed hasn't කියන්නේ has not කියන පද දෙක එකකට තියෙනවා දැන් මෙතනදී වාක්‍ය උත්තරපදයේ කියන්නේ life අනේ තමයි පොඩි ගැටලුවක් එන්නේ පුළුවන් ද එහෙම වාක්‍යක උත්තරපදයේ විදිහට අප්‍රාණවාචී පදයක් යොදා දැන් මෙතන තියෙන්නේ අප්‍රාණවාචී පදයක් හොඳට හිතලා ගන්න අප්‍රාණවාචී පද වාක්‍ය මුලට දාන්න බෑ එහෙනම් සර් දැම්මේ ලයිෆ් කියලා අප්‍රාණවාචී පද වාක්‍ය මුලට ආවට ගියාට දාන්න බෑ නිතරම වාක්‍ය අපි නිර්මාණය කරන්නේ ක්‍රියාව කරන පුද්ගලයෙක් වාක්‍ය ආරම්භයට යොදලා ඒ අදාළ පුද්ගලයා වාක්‍ය ආරම්භයේ ඉන්නවා මම කියලා ඉන්න ඕනේ අර කිව්වේ දවල්ට මං කාලා ඉන්නේ කියලා I have taken my lunch අපි කිව්වේ ශාන්ති ඇවිල්ලා ඉන්නවා කියලා ශාන්ති has come දැන් එන හිටපු ගමන් දැන් ජීවිතය කියන වචනේ මුලට ගත්තා මෙන්න මෙතන නීතිය මතක තියාගන්න ඊටාම අත්‍යවශ්‍ය වැදගත් නීතියක් යම් කිසි ක්‍රියාවක ඉබේ සිදුවන ස්වභාවයක් තියෙනවා නම් ඒ ක්‍රියාව ඉබේ නම් සිදු වෙන්නේ ඔබට වාක්‍ය ආරම්භයට අප්‍රාණවාචී පද යොදන්න පුළුවන් එතකොට ජීවිතය වෙනස් වෙලා කියලා අපි කියනවා life has changed ජීවිතය වෙනස් වෙලා නැහැ කියලා කියනවා life hasn't changed ජීවිතය වෙනස් වෙලා නැහැ life hasn't changed ජීවිතය වෙනස් වෙලා life has changed ජීවිතය වෙනස් වෙලා නැහැ life hasn't changed එතන change වල d අකුර බහුලව ශබ්ද වෙන්නේ නැහැ ගොඩක් ලොකුවට ශබ්ද වෙන්නේ නැහැ අපි යමු හත්වෙනි උදාහරණයේ තියෙනවා ජීවිතය ගොඩක් වෙනස් වෙලා කියලා ජීවිතය ගොඩක් වෙනස් වෙලා life has changed a lot ගොඩක් කියලා කියන්නේ a lot බලන්න එතනත් lot කියන වචනෙට මුලින් එනවා ගොඩ නම් lot ගොඩක් නම් a lot ජීවිතය ගොඩක් වෙනස් වෙලා life has changed a lot ජීවිතය ගොඩක් වෙනස් වෙලා එක දාන්නම ඕනේ ඔයගලන්ට ඔය පොඩි කෑලි අමතක වෙනවා ගණන් ගන්න නැතුව ඉන්න එපා ඒ චූටි එක ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම තැනක් ඒ එක life has changed බලන්න change කියන ක්‍රියාපදයේ past participle එක කොහොමද හදන්නේ ක්‍රියාපදයේ d අකුර දාන්න ජීවිතය වෙනස් වෙලා කියලා කියන්නේ life has changed ජීවිතය ගොඩක් වෙනස් වෙලා කියලා අපි කියනවා life has changed a lot දැන් මේ වෙනස් වුණා කියන ක්‍රියාව අතීතේ වුණා දැන් මොහොතකට කලින් වුණා ඊයේ වුණා පෙරේදා වුණා නමුත් වර්තමානයේ වෙනස පේන්න තියෙනවා මේ පුද්ගලයා හොඳ මිනිහෙක් බවට පත් වෙලා ඉන්නවා ඉස්සර වගේ නෙවෙයි ඒ පුද්ගලයා වෙනස් වෙලා ගතිගුණ වෙනස් ඒකේ ඒ දකින්න තියෙන ඒ අතීත ක්‍රියාවලියේ ප්‍රතිමූර්තිය ඒ පුද්ගලයාගෙන් පේන්න තියෙනවා එයා වෙනස් වෙලා ඒතර අපි කියනවා ජීවිතය වෙනස් වෙලා කියලා ඉබේ කවුරුත් කරලා නෙවෙයි වෙලා කියන්නේ ඉබේ එහෙම තැනකදී ඔයාට අප්‍රාණවාචී පදයක් මුල් කරන්න පුළුවන් නැත්තම් නිතරම ප්‍රාණවාචී පදමයි දාන්න ඕනේ ක්‍රියාව කරන අයමයි යොදන්න ඕනේ බලන්න ඊළඟ උදාහරණය please look at the next example නිබන්ධනය අපි පෙන්වලා තියෙනවා අංක 8 උදාහරණය කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ කියලා nobody has come දැන් බලන්න කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ කියනකොට සමහරු කියනවා nobody hasn't come කියලා nobody කියන ප්‍රකාශය තුල nobody කියන ප්‍රකාශය තුල නැහැ කියන වචනේ හොඳට පේන්න තියෙනවා එහෙනම් නැවත not යෙදීමක් සිදු වෙන්න බෑ වාක්‍යයක එක ළඟ no හෝ not දෙපාරක් දාන්න බෑ nobody වල no තියෙනවා nobody කියන්නේ කවුරුත් නැහැ කියන අපිට අවශ්‍ය නම් no one කියලා දාන්නත් පුළුවන් no one කියනකොට වචන දෙක ඈඩ් කරලා ලියන්න ඕනේ මොකද මේ ඕවා හුරු දෙක ලං කරන්න බෑ ඒකෝර නිකන් S ගෙඩි එකක් වගේ එක ළඟ එනවා no one එකට ලියුවහම S ගෙඩි දෙකක් වගේ එන බස්සා වගේ එක ළඟ එහෙම බස්සා වගේ වචන ලියන්න එපා no one කියනකොට බෝල දෙක આવොත් එක ළඟ ඈඩ් කරලා ලියන්න nobody එකට ලියන්න අර බෝල දෙකක් එන්නේ නැහැ නේ එතකොට ලොකුවට බස්සා වගේ වෙන්නේ නැහැ බස්සා වගේ ලියන්නයි තහනම් එතකොට කිසිම කෙනෙක් ඇවිල්ලා නැත්තම් nobody has come කියලා කියනවා දැන් අපි අභියෝගයට එමුද අපේ challenge එකක් තියෙනවානේ we have a challenge මොකද්ද nobody has come කිව්වහම මොකද්ද වර්තමාන සම්බන්ධය කවුරුත් ඇවිල්ලා නැහැ මේ කතා කරන මොහොත අපිට වැදගත් අපි කතා කරන්නේ මේ මොහොත ගැන මේ මොහොතේ මෙතෙන්ට කවුරුත් ඇවිල්ලා නැහැ මේ මොහොත ගැනයි කතා කරන්නේ මේ මොහොතේ මෙතන කවුරුත් නැහැ nobody has come මෙන්න මේ විදිහට වර්තමානය තමයි මේකේ ප්‍රබල වෙන්නේ nobody has come කවුරුත් ඇවිල්ලා නැහැ වාක්‍ය මැද්දට has හැව්වෙන වාක්‍ය රටාව වාක්‍ය මැද්දට has හැව්වෙනවා ඊට පස්සේ pp එක එනවා pp එක කිව්වේ past participle එක ක්‍රියාපදයේ අතීත කෘදන්තය බොහෝ විට සකස් වෙන d අකුර එකතු වෙලා
හොඳයි අපි යමු ඊළඟ නිදසුනට. well, now we are going to consider the 9th example. අපි අහලා තියෙනවා ටිකක් වෙනස් ප්‍රශ්නයක්. ඔයා කවදා හරි රෝමයට ගිහිල්ලා තියෙනවද කියලා. මේක පසුගිය සාකච්ඡාවලදී මගේ පන්තිවල අපි දෙකොණ පටලව ගත්ත වචනයක්. ඔයා කවදා හරි රෝමයට ගිහිල්ලා තියෙනවද? මේකදී අපි අහනවා have you ever visited Rome කියලා. මේක හැදෙන විදිය මම ඉස්සෙල්ලාම කියන්න. හොඳට අහගන්න. අද සාකච්ඡාවේ වැඩ හරියට යනකොට මේ භාවිතවල මම කිව්වා ටිකක් උකුරු ගහන වාක්‍ය හම්බ වෙනවා කියලා. දැන් ප්‍රශ්නයක් අහනකොට අපි කරන්නේ you have කියලා එන භාවිතය present perfect tense වල have you කියලා වෙනස් කරනවා. have කියන පදේ මුලට ගන්න. දැන් සාමාන්‍ය වාක්‍ය හදන්නේ අපි ඇත යන අර්ථයේ වාක්‍ය you have visited කියලා. you have visited. ඔයා visit කරලා තියෙනවා කියන අදහසයි මෙතනින් එන්නේ. හැබැයි මේ අදහස මෙතනින් එන්නේ මේ ever කියන වචනය යෙදීම තුල පමණයි. ever කියන වචනය යෙදීම මගින් කවදා හරි දවසක ජීවිතේදී මේ දේ කරලා තියෙනවද කියලා අදහසක් එනවා. ever කියන්නේ කවදා හරි දවසක මේක කරලා තියෙනවා කියන්නේ. never කියන්නේ ජීවිතේ කවදාවත් මේක කරලා නැහැ කියන්නේ. දැන් මම නම් ඉංග්‍රීසි ෆිල්ම්ස් වලින් විතර පන්ති වල උගන්වන නිසා මට මේ ever never කියන වචන හොඳට හුරුයි. කතා කරනකොට චිත්‍රපටිවල අනන්තවත් තියෙනවා, නවකතාවල අනන්තවත් තියෙනවා ඉංග්‍රීසි novels වල. දැන් ඔයා කියන්න පුළුවන් සර් ඔබ කතා කරනවා අඩුයි නේද? ඒ අදහසට කවදාවත් එන්න එපා. කවදාවත් එන්න එපා. කතා කරන්න පුළුවන් හැම තැනකම ever දාන්න පුළුවන් නම් ever දාලා කතා කරන්න. දැන් ඔයා කවදා හරි කාලා තියෙනවද apple කියලා අපි අහනවා. ඔයා කවදා හරි කාලා තියෙනවද කියලා යම්කිසි දෙයක් අපි අහමු. ඔයා තනකොළ පෙත්තෝ කාලා තියෙනවා. තනකොළ පෙත්තට අපි කියන්නේ grasshopper කියලා. ඔයා කවදා හරි තනකොළ පෙත්තෙක් කාලා තියෙනවා. ඔයා කවදා හරි තනකොළ පෙත්තෙක් කාලා තියෙනවා. have you කියලා තමයි පටන් ගන්න. ඊළඟට ever කියන වචනේ දෙනවා have you ever eaten. දැන් eat කියන ක්‍රියාපදයේ රූප තුන. eat, ate, eaten. have you a grasshopper කියලා කියන්නේ. have කියලා පටන් ගන්නවා. ever කියලා මෙතන උත්පදේ ඔයා කවදා හරි ever ඊළඟට ක්‍රියාපදයේ eat කියන ක්‍රියාපදයේ පාස්පාලිස්කල අවස්ථාව eat. තනකොළ පෙත්තේ ඔය දෙන්නත් ඕනේ. ඔයා කවදා හරි තනකොළ පෙත්තෙක් කාලා තියෙනවද? have you ever eaten a grasshopper? ඔය චීන්නු එහෙමනම් මෙහෙම ක්‍රියාපද දෙකෙන් අල්ලලා අවු ගාලා කටේ දාලා. It's good. It's delicious. තනකොළ පෙත්තෙක් එහෙම අමුෙන් කෑවම රහයි. එතකොට අපි අහන්නේ ඔයා කවදා හරි කාලා තියෙනවද? have you ever eaten? එතකොට eating කියන ක්‍රියාපදය විතරක් යදුවොත් present perfect tense වල මොකක්ද අදහස එන්නේ? ever කියන වචනේ නැතුව. Excuse me, sir. It's okay. මම ප්‍රශ්නය අහන්න අවශ්‍ය අත උසවන්න මම අවස්ථාව දෙනවා. ඒක දැන Excuse me, sir. අවස්ථාව දෙනවා මම. අවස්ථාව මයික් එකක් ඕන් කරලා ඔක්කොම ගෙදර වැහින්වස පොඩ්ඩක් It's කියලා. okay. එරන්දි මොනසිංහ. it's okay. එරන්දි. It's okay. Right. අපි සාකච්ඡා කළේ මම එරන්දිට මතක් කළා. Okay. I have told her. මම ඇයට කිව්වා. I have told her. මම ඇයට කිව්වා. I have told her. බලන්න මේ දැන් මොහොතකට කලින් වෙච්ච දේ present perfect tense වලින් ඩක් ගාලා කියන හැටි නුදුරු අතීතේ වුණාට මේ මොහොතට තමයි සම්බන්ධ. මේ මොහොතේ මට වැදගත්. මේ මොහොත මට වැදගත් මම එයාට කිව්වා කියන්නේ. මම එයාට කියපු නිසා එයා දැන් මයික් එක ඕෆ් කරගත්තා. එහෙම තමයි හොඳට හැදිච්ච ළමයි. ඉතින් බොහොම සන්තෝෂයි රන්දි. I am so happy. ගණන් ගන්න එපා මේ වගේ සාකච්ඡාවලදී ඔන්ලයින් පන්ති වලට ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා. දරුවෝ වඩාගෙන ලොකු කැපකිරීමක් කරනවා. ඒක අපි අගය කරන්න ඕනේ. නමුත් අර විශාල පිරිසකට බාධාවක් ඇති වෙන නිසායි අපි කතා කරන්නේ. ඉතින් අපි කතා කළේ අපි එමු කවදා හරි කියන වචනය ආවොත් තේරුම වෙනස්. එතකොට අර ජීවිත කාලය තුල කවදා හරි කරලා තියෙනවද කියලා තේරුම එනවා. නමුත් ever කියන වචනේ ඉවත් කළොත් present perfect tense වල ever කියන වචනේ ඉවත් කළොත් මේක සුළු මොහොතකට කලින් කරා කියන අදහස තමයි, ඒ කියන්නේ වර්තමානයේට පණ ගන්න අදහස තමයි එන්නේ 100%ක්. දැන් තනකොළ පෙත්ත මොකද්ද කියන්නේ? තනකොළ පෙත්ත grasshopper. තනකොළ පෙත්ත grasshopper. අපි කතා කරනවා ඔයා කවදා හරි තනකොළ පෙත්තෙක් කාලා තියෙනවද? have you ever eaten a grasshopper? මම මේ ඔබේ නිබන්ධනයේ එවැනි ප්‍රකාශ දීලා තියෙනවා. දැන් ever කියන වචනේ යෙදුනොත් තේරුම වෙනස් වෙනවා. ever කියන වචනේ යෙදුනොත් වර්තමානයේ මේ මොහොතත් එක්ක තියෙන්නේ මතකයේ විතරයි. වර්තමානයේ මේ මොහොතත් එක්ක මතකයේ විතරයි. ඒ තියෙනවා සම්බන්ධයක් මතකය.
කවදා හරි මේ දේ කරලා තියෙනවාද කියලා වර්තමාන සම්බන්ධය තියෙනවා. එතකොට මතකේ විතරයි. නමුත් නිකන් හරි අපි කිව්වොත් එහෙම I have eaten කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ දැන් ටිකකට කලින් මං කෑවා කියන්නේ. දැන් මේ visited කියන වචනේත් එහෙමයි. අපි දැන් ගත්ත උදාහරණේ have you ever visited Rome? ඔයා කවදා හරි රෝමයට visit කළා තියෙනවද? Have you ever visited? Have you ever visited? Visited කියලා කියන්නේ visit කියන ක්‍රියාපදයේ past tense. Rome. රෝමේ පාප් වහන්සේගේ නගරයට ඔබ කවදා හරි ගිහිල්ලා තියෙනවා. ඒතර ever දාන්නේ කොතනද? ever දාන්නේ ක්‍රියාපදයට මුලින්. කවදා හරි ගිහිල්ලා තියෙනවද කියලා. උත්තරේ කියන්න පුළුවන්. You can give the answer no, I have never visited Rome. Visited to Rome කියන්නේ බෑ. Visited. I have never visited Rome. මම කවදාවත් රෝමයට ගිහිල්ලා නැහැ. I have never. I have never. Have you ever? Have you ever? I have never. දැන් ප්‍රශ්නයක් තියෙනවා. උත්තරයක් ඕනේ. හොඳයි මම තනකොළ පෙත්තේ කාලා තියෙනවා නම්. දැන් ඔයාට ඇත්තක්ම කියන්න පොඩි කාලේ මම පණුවෙක් කාලා තියෙනවා. ආස හිතුණා පණුව සුදු පාටට හිටියා. ඔය බත්තර මුල්ලේ මගේ උපංගම සීජාවතර ප්‍රකොට්ටේ පාර්ලිමේන්තු එක පේන මානේ වෙලේ සුදු පාට පණුවෙක් හිටියා ලස්සනයි මං කටේ දාගත්තා. එතකොට මම කියනවා මම පණුවෙක් කාලා තියෙනවා කියලා. කවුරු හරි ඉන්නවද අභියෝගයක් මම බාර දෙනවා. බොහෝ දෙනෙකුට මේ වාක්‍ය කියන්න ගියොත් විචිකිච්ඡාවක් එනවා. සැකෙන් කියයි. සැක තියාගන්න එපා. සැක තියාගන්න නම් ඔයා මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. මේ ඔන්ලයින් පාඨමාලාව තුල අපි කියන්නේ මෙහෙමයි. I have eaten a worm once. once කියන්නේ වර එක කියන එක. බලන්න ඉංග්‍රීසි වල මේ අදහස කියන ආකාරය මේ once කියන වචනේ දැම්මහම අගට ඒ කියන්නේ වර එක ජීවිතේ එක වකවානුවක එක අවස්ථාවක once. I have eaten a worm once. worm කියලා කියන්නේ පණුවක්. W O R M. ඒක worm නෙවෙයි. worm කියලා ශබ්දය. මම I නම් දෙවෙනි පියවර මොකක්ද have. ඊළඟට eat කියන ක්‍රියාපදයේ past participle එක මොකක්ද? eaten. eat නම් eaten වෙනවා. I have eaten a worm once. මම වර එක පණුවෙක් කාලා තියෙනවා. අර once කියන වචනේ සිද්ධිය ක්‍රියාව ඈතට ගියා. හොඳයි අපි නිබන්ධනයට පොඩ්ඩක් ඇවිල්ලා ඉමු. දැන් මම කිව්වේ visited කියන ක්‍රියාපදෙත් එහෙමයි. සාමාන්‍යයෙන් visited කියන ක්‍රියාපදයෙන් ඔය රටවල් වල ගිය ඒවා අහන්න යන්න එපා. ඊනම් සර් රෝමයට ගිහිල්ලා තියෙනවද කියලා සර් ඇහුවේ. රෝමය කියන්නේ කුඩා නගරයක්. කුඩා නගරයක්. එහෙම නැත්නම් මාලිගාවක්. එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් බලන්න විසිට් කරපු අවස්ථාවක් ගිය අවස්ථාවක් ඒවට තමයි visited කියලා කියන්නේ. මහ ලොකු රටවල් වලට ගියාම අපි කියන්නේ විසිට් කරනවා කියලා. දැන් අපි ඉංග්‍රීසි වරද්දගෙන තියෙන්නේ. අපිට සිංහල ඉංග්‍රීසි දැන් මතක. සිංහල ඉංග්‍රීසි වල අපි ඕස්ට්‍රේලියාවට විසිට් එකක් යනවා. සිංහල ඉංග්‍රීසි වල අපි ඇමරිකාවට විසිට් එකක් යනවා. ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට I have visited කියලා කියන්න එපා. විශ්වාසයෙන් මම කියන්නේ ආයි දෙකට දෙවාරේ වැනෙන්න කියන්නේ නැහැ. කියන්න එපා කිව්වොත් එපා. ඇමරිකාවට විසිට් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවට විසිට් කරලා තියෙන භාවිතයක් නැහැ. එහෙම භාවිතයක් නැහැ. එහෙනම් සර් කිව්වේ දැන් රෝමය කියන්නේ පොඩි නගරයක්. මාලිගාවක් වගේ එකක්, චුට්ටි එකක්. ඒවට විසිට් කරනවා කියලා කියනවා. දැන් yesterday I visited my doctor. ඊයේ මම ડોක්ටර් බලන්න ගියා. එහෙමයි කියන්නේ. visited to my doctor නෙවෙයි. ඒක සරල අතීතයේ. සරල අතීතයේදී have දාන්නේ නැහැ. සරල අතීතයේදී have දාන්නේ නැහැ. I visited my doctor. නිකන් හිතට ගන්න. දැන් ඉංග්‍රීසි පන්තියකට සම්බන්ධ වෙනකොට වා ඉගෙන ගන්න එක ක්‍රමයක් තමයි ගුරුවරයා කියන දේ මනසින් රිපීට් කරන්න. පොඩි මොහොතකට අමතක වෙනවා සර්. අමතක වෙන එක හරි මිනිස්සයෝ පොඩි මොහොතකට ඒක මනසේ පොඩ්ඩක් දෝලණය කරන්න. එතකොට මම 100 පාරක් කියනවා. එහෙම නැවත නැවත ඔයා දෝලණය කරනවා. හරි අපි ඉස්සරහට යමු. ඉගෙනුම් ක්‍රම ශිල්ප ඉගෙනුම් ක්‍රමවේද අමතක කරන්න එපා. දැන් අපි කතා කළේ have you ever visited Rome කියලා. ඒ Rome වලට නම් visit එක හරි අනිත් ඒවට දාන්න එපා කිව්වොත් එපාම තමයි. අපි යමු ඊළඟ ප්‍රකාශයට අංක 10. මම ගිහිල්ලා තියෙනවා චීනෙට දෙපාරක්. චීනය කියන්නේ මහ විශාල රටක්. එතකොට මෙතනදී අපි කියනවා මම චීනයට ගිහිල්ලා තියෙනවා කියන එක I have been to China කියන. ඉංග්‍රීසියේ නිවැරදිම භාවිතය විශාල රටකට ඔබ ගිහිල්ලා තියෙනවා නම් ජීවිත කාලේ යම් අවස්ථාවක කුඩා නගරවලටත් මේක යොදනවා. I have been to කියලා තමයි අපි භාවිතා කරන්නේ. එතනදී හැඟවෙන්නේ අතීතය. හැබැයි වර්තමානයට සම්බන්ධයි. මේ මොහොතේ මට හොඳ මතකයක් තියෙනවා. දන්නවනේ පුරාජේරු කියන්නේ ඉතින් අපි කවුරුත් ආසයිනේ නේ. මේ මොහොත සතුටුයිනේ.
මං ගැන කියන්න පුරාජීරු මං ගිහිල්ලා තියෙන රටවල් මම චීනෙට ගිහිල්ලා තියෙනවා 10 පාරකට වඩා. I have been to China. I have been to China more than 10 times. එතකොට ගිහිල්ලා තියෙනවා කියන්න ගෝන් පාවිච්චි කරේ නෑ. දැන් අපි අර මුලදිම ඔයාලට කිව්වා මතකද ගෝන් කියන වචනෙන් I have gone කියන්නේ නෑ කියලා. I have gone කිව්වහම පරස්පරයක් තියෙනවා. මේ වෙලාවේ ගිහිල්ලා මේ භාවිතය හොඳට අහගන්න ගුරුවරුත් උගන්වන්න දන්නේ නැති ඉංග්‍රීසි භාෂාවේ තියෙන සංකීර්ණම භාවිතයක්. මගේ වසර 25 තුලම මම ගවේෂණය කරපු භාවිතයක්. ඒ නිසා හොඳට භක්තියෙන් හිතට ගන්න. අර I have gone කියන වාක්‍ය කිව්වොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ ගිහිල්ලා. මේකට සුද්ධ විකල්පයක් හැදුවා. ගිහිල්ලා තියෙනවා කියනකොට සුද්ධ කියනවා been to කියලා. ඒක වෙන් කළා වෙනම තියාගන්න. සර් ඒක තේරෙන්නේ නැහැ සර්. ඔය තේරෙන්නේ නැහැ. භක්තිය තියෙනවනේ ගුරු භක්තිය මතක තියාගන්න. ගුරු භක්තිය. එහෙම වුණාම මොකද්ද අපිට වෙන්නේ සර්? කවදා හරි කතා කරන්න පුළුවන් මතක තියෙන දේ. මම ගිහිල්ලා තියෙනවා චීනෙට. I have been to China දෙපාරක්. twice. TWICE. මම ගිහිල්ලා තියෙනවා ඇමරිකාවට. I have been to USA. before කියන්නේ මීට කලින් කියන එක. before this කියලා කියන්න එපා before පමණයි. මම ගිහිල්ලා තියෙනවා කැනඩාවට. I have been to Canada. ඒකෙත් වර්තමාන සම්බන්ධයක් තියෙනවා මොකද්ද? වර්තමාන පුරාජීරු කියන හිතේ සතුට දුම ප්‍රබෝධකින් කියන්නේ. ආයි නෑ ඉතින් නිකන් කට්ටිය වට කරගෙන කියන්නේ අපි. I have been to China, I have been to Canada, I have been to USA යනාදී වශයෙන් මේ අසවල් රටවලට මම විසිට් කරලා තියෙනවා කියන්නේ. විසිට් කරලා තියෙනවා කියන්නේ ශ්‍රී ලංකන් සිංහල ඉංග්‍රීසි. ඒ නිසා විසිට් කියන වචනේත් එක්ක ලොකු රටවල් සම්බන්ධ කරලා කතා කරන්න යන්න එපා. විසිට් කියන වචනේ ડોක්ටර් කෙනෙකුට දාන්න. ඊයේ මං ડોක්ටර් බලන්න ගියා නම් yesterday I visited my doctor. එතෙන්ට present perfect tense දාන්න බෑ. එතෙන්ට present perfect tense දාන්න බෑ. ඊයේ කියන වචනේ ආවොත් නිශ්චිතව අතීත දිනයක් කියනවා නම් present perfect tense දාන්න බෑ. දාන්න බෑමයි. සර් ඒ කිව්වට ඉතින් ඉඳලා හිටලා වගේ එහෙම කොච්චර නීති එහෙම තියනවා නේද? එහෙම නම් අපිට බෑ සර් ඔට්ටු නෑ. කොච්චර ලොකු නීති බෑ. එහෙම ඔයා ඉන්නේ තාම ලාමක මනසින්. ඔයා දන්නේ අද මම මේ වැඩමුළුවක් මෙහෙවනවා කියලා කිව්වට මේ වැඩමුළුවේ හරය තාම ඔයා දන්නේ නැහැ. ඔයා හිතන්නේ මේ සර් වෙනදා වගේම සාමාන්‍ය පාඩමක් උගන්වයි. ඉතින් ඕනනම් මං හිතට ගන්නවා. වැදගත්ම තීරණාත්මක භාවිතයන් රසක් ඔබට ඉදිරිපත් කරන විශේෂ වැඩමුළුවක් අද මම මෙහෙවන්නේ. ඒ නිසා දැඩිව හිතට ගන්න, භක්තිමත් වෙන්න. අපි I have been to කියලා කියන්නේ ගිහිල්ලා තියෙනවා කියන එක. I have been to සීගිරිය කියන්නත් පුළුවන්. මම කිව්ව කුඩා ප්‍රදේශ වලට පුළුවන්. I have been to සීගිරිය. ඒකේ been to අනිවාර්යෙන් එන්න ඕනේ. been to I have been to සීගිරිය. මං සීගිරියට ගිහිල්ලා තියෙනවා. මීට කලින් කියන්නේ before. හරි. අපි යමු ඊළඟ ප්‍රකාශයට. අංක 11 11th example. I have done it yesterday. මම එතන අහලා තියෙන ප්‍රශ්නයක් හොඳේ. I have done it yesterday කියලා මැද්දෙන් තියෙනවා OR කියන වචනේ. හෝ ඒකද නැත්තම් මේකද කියලා අහන්න. I have done it yesterday. මම ඒක ඊයේ කළා. I did it yesterday. ඒකද අර මැද්දේ OR කියලා තියෙන්නේ. O කියන එක. O කියන්නේ හෝ කියන එක. හෝ. එතකොට ඒකද මේකද? I have done it yesterday. පුළුවන්ද කියන්න? කියන්න බෑ. ඉඳලා හිටලා සර්. ඉඳලා හිටලත් බෑ. සර් කලාතුරකින් සර්. කලාතුරකිනුත් බෑ. කිසිසේත්ම present perfect tense වල භක්තිමත්ව මතක තියාගන්න නිශ්චිතව කාලය සඳහන් කිරීම කරන්න බෑ. කාල පරිච්ඡේද ගැන කියන්න පුළුවන්. present perfect tense වල කියන්න පුළුවන් ඔයාට මාස 3ක් තිස්සේ කියන්නේ. මාස 3ක් තිස්සේ කියන්නේ for 3 months. for කියන්නේ තිස්සේ කියන එක. මාස 3ක් තිස්සේ නම් for 3 months. මේක පුළුවන්. present perfect tense වලදී. හැබැයි නිශ්චිත දින කියන්න බෑ. I have done it yesterday කියන එක 100ට 500ක් වැරදි. ඒ නිසා ව්‍යාකරණය නිවැරදිවම කතා කළ යුතුයි ඔබ. IELTS TOEFL වගේ විභාග වලට ලියන අයට මේ පාඩම මහමෙරක් වගේ වටිනවා. කවදාවත් කියන්න එපා I have done it yesterday කියලා. I did it yesterday. මොකද මේ විභාග වලදී 100%ක් ඔයාගේ ග්‍රැමර් බලනවා. when to use, how to use දෙකම බලනවා. කොතනද යොදන්නේ කොහොමද යොදන්නේ කියලා. දැන් අපි කතා කළේ I have done it කියලා කියන්න පුළුවන්. මම ඒක කළා කියලා විතරක් කියනවා.
එකෙන් අදහස් වෙනවා මෑත කාලීනව ඊයේ පෙරේද මම ඒක කළා දැන් කරපු නිසා සතුටින් ඉන්නවා ඒ කියන්නේ. සතුටක් තියෙනවනේ මොන හරි කළාම දුකක් නම් දුකක් තියෙනවා. I have done it. නමුත් yesterday දාන්න බෑ. yesterday දානවා නම් ඒක දාන්නේ අපි simple past වලට simple past වල අපි කියනවා I did it yesterday කියලා. මම ඒක ඊයේ කළා කියලා කියනවා. I did it yesterday. 12 වෙනි උදාහරණය 12th example. ඒ අනුව 11 වෙනි වාක්‍යය මම නැවත කියන්නම්. එක වාක්‍යයයි හරි. I did it yesterday පමණයි හරි. අනිත් එක වැරදි ලකුණක් දාගන්න නැත්නම් අන්ඩර්ලයින් කරලා තියාගන්න. ඒක වැරදි. අංක 12 has she come කියලා කියන්න පුළුවන්ද? නැත්නම් she came කියන්න පුළුවන්. දැන් ඇය ඇවිල්ලා කියලා අපි කියන්නේ she has come. ඇවිල්ලා මේ වෙලාවේ ඉන්න අවස්ථාව. එහෙනම් ඇය ඇවිල්ලා මේ වෙලාවේ ඉන්නවා නම් she has come කියන්න පුළුවන්. ප්‍රශ්නයක් විදිහට අහනවා නම් has මුලට ගන්නවා. has මුලට අරන් අපි අහනවා ඇය ඇවිල්ලා ඉන්නවද කියලා has she come. ඇය ඇවිල්ලාද ඉන්නේ කියලා අහන අවස්ථාව. has she come. ඇය ඇවිල්ලාද ඉන්නේ. I need a black pen. Has she come? ඇය ඇවිල්ලාද ඉන්නේ මේ මොහොත ගැනයි කතා කරන්නේ. මේ මොහොතේ ඇවිල්ලාද ඉන්නේ. ඒක ඕනම තැනක අහන්න පුළුවන් මාට බය නැතුව. ඔයා බලාපොරොත්තු වෙන කෙනෙක් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවද කියලා ඔබ අහන්නේ has she come කියලායි. ඇය ඇවිල්ලාද ඉන්නේ. නමුත් ඇය ආවා කියන එක අපි කියනවා she came කියලා. ඇය ආවා she came. come යන ක්‍රියාපදයේ අතීතය came. ඇය ආවා she came. ඒක අපිට කියන්න පුළුවන් yesterday කියන වචනේ යොදලා. ඇය ඊයේ ආවා කියලා. She came yesterday. ඇය ආවා ඊයේ. She came yesterday. normally ආවා ඊයේ. normally came yesterday. ඔන්න ඔය වෙනස ඔය දෙකේ තියෙනවා. මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා නම් she has come. ඇය ඊයේ ආවා නම් පෙරේදා ආවා නම් අද උදේ ආවා නම් අපිට අර වෙලාව සඳහන් කරලා කියන්න ඕන නම් නැත්නම් ඒ නිශ්චිත මොහොත සඳහන් කරලා කියන්න ඕන නම් අද උදේ කියලා අපි කියන්න ඕනේ came කියලා. come වල අතීතයේ came. she came this morning. අද උදේ this morning වෙනවා in this morning එහෙම නෙවෙයි. බලන්න ඊළඟ අවස්ථාව අංක 13. she has delivered a baby recently. දැන් මම නැවත ඔබට මතක් කරන්න ඕන 12 වෙනි ප්‍රකාශයේ ප්‍රකාශ දෙකම හරි. නමුත් තැන් දෙකයි දෙන්නේ. මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවද කියලා අහන්නේ has she come. ඇය ආවා කියන එක කියන්නේ she came. අංක 13 උදාහරණේ 13th example ඇයට බබා හම්බෙලා ළඟදී recently කියලා තියෙනවා. මේ recently කියන වචනය සම්බන්ධව present perfect tense භාවිතයේදී recently යොදන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පළමුව අපි නගන්නවා. මගේ පිළිතුර මගේ අත්දැකීම recently කියන වචනය present perfect tense වල අපි යොදන්නේ නැහැ. recently කියන පදයෙන් නිශ්චිත බවක් පෙන්වනවා. recently කියන වචනයෙන් recently කියන්නේ නුදුරේදී කියන්නේ. කාල සීමාවක් ගැන නෙවෙයි එතන කියන්නේ. යම් නුදුරු දිනකදී කියලා තමයි recently කියන වචනෙන් අදහස් වෙන්නේ. ඒ නිසා මේ 13 වෙනි වාක්‍ය වැරදි. recently කියන වචනේ යොදන්න බෑ. according to my experience recently present perfect tense වල යෙදෙන්නේ නැහැ. හැබැයි ඔබට කියන්න පුළුවන් අද උදේ බබා හම්බුණා නම් දිනමකවානු කියන්නේ නැතුව මේ වෙලාවේ අපිට වැදගත් මොකද්ද මේ මොහොතේ වර්තමානයේ වැදගත් මොකද්ද බබා හම්බුණා කියන එකනේ. ඊට වඩා දෙයක් නැහැනේ. බබා හම්බෙච්ච අම්මා කෙනෙකුට හිතේ තියෙන ගෞරවය ඇතුව අපි කියනවා. පුදුම ගෞරවයක් එනවනේ අපිට බබෙක් හම්බුණා කිව්වහම. She has delivered a baby. She has delivered a baby. She කියලා පටන් ගන්න. දෙවන පියවර has. ඊළඟට deliver කියන ක්‍රියාපදය past participle අවස්ථාව delivered වෙනවා. deliver කියන්නේ ප්‍රසූත කරනවට ක්‍රියාපදය. deliver delivered deliver delivered බලන්න වාක්‍ය නිර්මාණ විදිය පියවර 3 she has delivered. කාලවකවානු කියන්න බෑ. ඉතින් සර් කාලවකවානු කියන්න බැරි නම් මොකද මේ වාක්‍ය රටාව වැඩක් නැහැ. දෙයියනේ අපි කොච්චරනම් කාලවකවානු ගැන කියන්නේ නැතුව නිශ්චිතව වෙලාව කියන්නේ නැතුව කොච්චරනම් කියනවද? අන්න මේ අමාලිට බබා හම්බෙලා දන්නවද වැඩක්? මේ do you know something? Amali has delivered her baby. Amali has delivered her baby. අන්න බලන්න her කියන වචනේ ඇගේ HER. Amali has delivered her baby. ඒ වගේ තැන්වල her යොදන්නත් පොඩ්ඩක් මතක තියාගන්න. දන්නවද වැඩක්? Do you know something? දන්නවද වැඩක්? Do you know something? අමාලිට බබා හම්බෙලා. Amali has delivered her baby. Amali has delivered her baby. Delivered. Amali has delivered. පියවර 3යි. තුන්වෙනි පියවරේදී D අකුර එනවා. Delivered කියලා කියනකොට. අමාලි දරුවා ප්‍රසූත කරලා කියලා අදහස එන්නේ. අපි යමු ඊළඟ නිදසුනට next example අංක 14. මම ඔහුව දන්නවා සෑහෙන කාලයක් තිස්සේ. I have known him for a long time. මම ඔහුව දන්නවා.
I have known him. දැන් මෙන්න මේ වාක්‍යෙදි මම ඔයාලට විශේෂ විග්‍රහයක් කරනවා. මම අද සාකච්ඡාව ආරම්භ කරපු තැනට ආයි ගිහිල්ලා එතනින් එන්නම්. සාකච්ඡාව පටන් ගන්නකොට මම කිව්වා present perfect tense වල ප්‍රබලත්වයේ තියෙන්නේ වර්තමානයේට කියලා. මේ මොහොතේ අතීත ක්‍රියාවක් වර්තමානයට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් වර්තමානය ගැන තමයි කතා කරන්නේ මේ මොහොතේ. මම ඔය කියන අමාලෙට මේ මොහොතේ බබා හම්බෙලා ඉන්නේ. ඒ නිසා අපේ හිතේ ගෞරවයක් තියෙනවා ඒ ගැන. වෙනදට වඩා ඒ කිරිසුවඳ දැනෙන කාලේ කිරිසුවඳ ඒ වැగిරෙන මුල් කාලේ ගෞරවය වැඩි. ගෞරවය වැඩි. ඒත් අපි කියන්නේ අමාලි has delivered her baby කියලා. දැන් අපිට මේ දැන් හම්බෙච්ච වාක්‍යෙදී මම ඔහුව දන්නවා කියලා කතා කරා. I have known him. දන්නවා ක්‍රියාපදය know, past participle අවස්ථාව known. K no w n. කොහොමද මේ වාක්‍ය තේරුම එන්නේ? when to use. කොතනද යොදන්නේ? how to use. කොහොමද යොදන්නේ? දැන් ඇත්තටම know කියන ක්‍රියාපදය මොකක්ද? know කියන්නේ දන්නවා කියන තේරුම දෙන ක්‍රියාපදය. දන්නවා ක්‍රියාපදය know. K n o w. මේ දන්නවා කියන තේරුම දෙන ක්‍රියාපදයේදී know කියන ක්‍රියාපදයේදී පැහැදිලිවම මේ ක්‍රියාව දීර්ඝ කාලයක් පවතින ක්‍රියාවක් කියලා අපි වර්ගීකරණය කරනවා. ක්‍රියාපද වර්ගීකරණය. ඔන්න මතක තියාගන්න වචනය. ක්‍රියාපද වර්ගීකරණය. present perfect tense වලදී වැදගත් ඉසව්වක්, වැදගත් point එකක් මේ. It's a very important point. ක්‍රියාපද වර්ගීකරණය. ක්‍රියාපද වර්ගීකරණය. ක්‍රියාපද වර්ගීකරණය. ක්‍රියාපද වර්ගීකරණය කරන්නේ කොහොමද සර්? සමහර ක්‍රියාපද තියෙනවා දීර්ඝ කාලයකට වළංගු වේවා. සමහර ක්‍රියාපද තියෙනවා ටක් ගාලා ඉවර වෙන එක. දැන් අපි හිතමු මොනවා හරි වැඩක් අපි පටන් ගත්තා කියලා. පටන් ගන්නවා කියන්නේ සුළු මොහොතයි කියන්නේ පටන් ගන්න. පටන් ගන්න ඊට පස්සේ කරගෙන යන්න ඕනේ. පටන් ගන්නවා කියන ක්‍රියාව සුළු මොහොතයි. එහෙනම් ඔබට පේනවා සමහර ක්‍රියා සුළු මොහොතකට සීමා වෙනවා. සමහර ක්‍රියා දීර්ඝ කාලයකට සීමා වෙනවා. දැන් දන්නවා කියන ක්‍රියාව. දන්නවා කියන ක්‍රියාව දීර්ඝ කාලයකට සීමා වෙනවා. මනසට යම් දෙයක් ඇතුල් වුණාම අපි කියන එක දන්නවා කියලා. ඒ දන්නවා කියන දේ දිගටම පවතිනවා. මෙන්න මේ දිගටම පවතින ක්‍රියාවන් සම්බන්ධව අපි කතා කරනකොට මේ ක්‍රියාපදයෙන් අදහස එන්නේ වර්තමානයේදී ඒ ක්‍රියාව ඒ විදිහටම බලපවත්වනවා කියලා. දැන් අපි සමහර ක්‍රියාවලදී කියනවානේ ක්‍රියාවේ ප්‍රතිඵලයයි එන්නේ කියලා වර්තමානයේට. දැන් බත් කෑවා කිව්වහම බත් ටික කෑවා ඉවරයි. හැබැයි මානසික ප්‍රබෝධයක්, කායික ප්‍රබෝධයක් තියෙනවා. ඒකට වර්තමානයේ ඉතුරු වෙන්නේ ප්‍රබෝධය. නමුත් සමහර ක්‍රියාව දන්නවා කියන ක්‍රියාව ගත්තාම මේ present perfect tense වල සංකීර්ණව තනක් විග්‍රහ කරන්න. ඒ නිසා මනස ටිකක් පුබුදුවලා අහන්න. දන්නවා කියන ක්‍රියාවේදී ක්‍රියාව ටිකක් දිගට යනවා. ඒ කියන්නේ සර් සමහර ක්‍රියා දිගයි සමහර ක්‍රියා කොටයි කියන එකද? පැහැදිලිවම ඔව්. එතකොට සර් ওই විදිහට ඉගෙන ගත්තොත් අපිට හරියයිද? සර් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මට ওই විදිහට ඉගෙන ගත්තොත් හරියයිද? සර් මම මහාචාර්ය උපාධියට මේ මහාචාර්ය පදවිය සඳහා දැනට විශ්වවිද්‍යාලයේ දේශන පවත්වන කෙනෙක් ළඟදී මම ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා සර්. එතකොට මට දැන් අවුරුදු 10ක පළපුරුද්ද සම්පූර්ණ කරන්න තව පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් සර් මම ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න යන්නේ. මට ගැලපෙයිද සර් ඔය කියන සර් කියන සංසිද්ධිය? මොකද්ද සර් කියපු සංසිද්ධිය කියලා ආයෙත් ඔයා මගෙන් අහනවා. ඔයා මහාචාර්යවරයෙක් වෙන්න තව අවුරුදු 2යි තියෙන්නේ ඔයාට සම්පූර්ණ කරන්න. ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඔයාගේ ආචාර්ය උපාධියට ඔයාට තියෙන්නේ තව මාස 3යි. ඒ ඔක්කොම අයට මම කියනවා present perfect tense වල නිවැරදිම භාවිතය හඳුනා ගන්නකොට ක්‍රියාපද වර්ගීකරණය කරලා ඉගෙන ගන්න වැදගත්ම වෙනවා. නැත්නම් ඉගෙන ගන්න බැරුව යනවා. නැත්නම් අග ඉඳන් මුලට මුල ඉඳන් අගට පටලවන්න තමයි වෙන්නේ. හැම තැනම අනාගෙන නාගන්න වෙන්නේ. ක්‍රියාපද වර්ගීකරණය කරගන්න. හැබැයි ඔය දිගට එන ක්‍රියා තියෙනවනේ. දන්නවා කියන ක්‍රියාව දිගයිනේ. ගොඩක් කල් තියෙනවනේ මනසේ. ඒව ටිකයි තියෙන්නේ. ලේසි වාසි වර්ගීකරණය කරනවා කොටස් දෙකකට. සමහර ඒවා කොටයි සමහර ඒවා දිගයි. අර කොට ක්‍රියාවලදී ක්‍රියාව ඉවරයි වර්තමානයේට ඒකේ ප්‍රතිඵලය තියෙනවා. කොට ක්‍රියාව. දිග ක්‍රියාවලදී ක්‍රියාවම වර්තමානයේ දක්වා තියෙනවා. එතකොට මම ඔහුව දන්නවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අවුරුදු 5ක් තිස්සේ. කලින් දැනගෙන ඉඳලා දැන් නැවතිලා එහෙම නෙවෙයි. තාම දන්නවා. I have මොකක්ද සර් I have කියන්නේ present perfect tense.
present perfect tense කොහොමද සර් අඳුරගන්නේ? වාක්‍ය මැද්දට හැස් හරි හැව් හරි එනවා. I සමග එන්නේ හැව්. එතකොට no කියන ක්‍රියාපදේ past participle අවස්ථාව non වෙනවා. no කියන ක්‍රියාපදේ අපිට අවශ්‍ය ක්‍රියා රූපේ non K O W N K N O W N I have known him. මම කිව්වා කුකුරු ගහන වාක්‍ය අපිට හම්බෙනවා කියලා. මම ඔහුව දන්නවා. I have known him. කොච්චර කාලයක් තිස්සේද අපි කියනවා අවුරුදු 5ක් තිස්සේ කියලා 4-5 years. අවුරුදු 5ක් තිස්සේ මම ඔහුව හඳුනනවා. I have known him for 5 years. 4 කියන්නේ 30 කියන්නේ. අපිට පුළුවන් මෙතෙන් යොදන්න since කියන වචනේ. 2015 ඉඳලා මම ඔහුව දන්නවා. I have known him since 2015. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම ඔහුව දන්නවා කියලා. මම ඔහුව දන්නවා 2015 ඉඳලා. I have known him. K N O W N. I have known him. සිත කියන අදහස ගන්න since කියන පදේ 2015 ඉඳලා දානවා. ග්‍රාම සේවක මහත්තයා ග්‍රාම සේවක නෝනා සහතිකය නිකුත් කරනකොට ලියනවා I have known him for 5 years කියලා. 4 කියන්නේ 30 කියන්නේ. දැන් ඔබට තේරෙනවද I have known කියන ක්‍රියාවේදී ඒ ක්‍රියාව වර්තමානයට සම්බන්ධ වෙලා ඒ ක්‍රියාවම පවතින්නේ කියලා? ඒ ක්‍රියාව ඉවර වෙලා නැහැ, ක්‍රියාවම පවතිනවා. ඒ මොන ක්‍රියාවද? දිග ක්‍රියාව. ඒ දිග ක්‍රියා කොට ක්‍රියා කියන එක මහාචාර්යවරයෙකුට ඉගෙන ගන්න ගැලපෙනවද? ඔව්. ආචාර්ය උපාධියට ගැලපෙනවා. IELTS TOEFL ගැලපෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ ගැලපෙනවා. නිකන් ගෙදර ඉන්න ගැලපෙනවා. මොකද්ද? ක්‍රියාපද වර්ගීකරණයක් කරගන්න present perfect tense වලදී කොට ක්‍රියා සහ දිග ක්‍රියා කියන. දැන් වරදින්නේ නැහැ. එතකොට දිග ක්‍රියා කියන්නේ දීර්ඝ කාලයක් මනසේ රැඳෙන ක්‍රියා. සමහර විට දීර්ඝ කාලයක් මනසේ නෙවෙයි සමහර විට ෆිසිකලි භෞතික වශයෙන් රැඳෙන අවස්ථා වෙන්න පුළුවන්. දැන් ජීවත් වෙනවා කියන ක්‍රියාව බලන්න වාසය කරනවා කියන එක. දැන් ඔයාට ওই ක්‍රියාපදේ තේරෙන්නේ නැහැ. live කියන ක්‍රියාපදේ මට තේරෙන හරිය. ජීවත් වෙනවා වාසය කරනවා live L I V E. දැන් මම ඉන්නේ කොළොන්නාවේ. ඒ කොළොන්නාවේ මේ ගම දාලා යන්න මගේ අම්මා කැමති නැහැ. ඇයි? ඒ ජීවිතේ ඒ ජීවත් වෙනවා කියන එක ඒ ජීවිතය ජීවත් වෙනවා කියන එක ජීවිතේටම බද්ධ වෙච්ච දිගු කාලීන ක්‍රියාවක්. ඒක මේ ආවට ගියාට ක්‍රියාවක් නෙවෙයි. එතකොට present perfect tense වලින් වාක්‍යයක් හදනවා දැන්. අනේ කවුද මයික් එක? Please. The most important fact today. අද දවසේ වැදගත්ම කාරණේ මම හෙලි කරමින් ඉන්නේ. එතකොට මම ජීවත් වෙන්නේ කොළොන්නාවේ අවුරුදු 5ක් තිස්සේ. I කියලා පටන් ගන්නවා present perfect tense වලින් කියන්න ඕනේ. පුළුවන්ද කියන්න? present perfect tense වලදී දිග ක්‍රියා කොට ක්‍රියා කියලා වර්ග දෙකක් තියෙනවා. දිග ක්‍රියා 14යි තියෙන්නේ 3යි 4යි 5යි. ඒ 3 4 5 මතක තියාගන්න. එතකොට මම ජීවත් වෙනවා කොළොන්නාවේ කියලා අපි කියන්නේ I have lived live වල past participle එක මොකද්ද? D අකුර දාලා හදාගන්න. I have lived in Kolonnav. I have lived in Kolonnav අවුරුදු 10ක් තිස්සේ නම් අපි කියනවා 4-10 years කියලා. මේක ජීවිත කාලයක් පවතින ක්‍රියාවක්. අතහරින්න බැරි ක්‍රියාවක්. ගම අතහැරලා යන්න බැහැනේ. දැන් හදිස්සිය අපිට කියනවා ඔයාට ලස්සන මාලිගාවක් දෙන්නම් මාතරින් එහෙ යමු. මෙහි දාලා යන්නේ ගම දාලා යන්නේ. ජීවත් වෙනවා කියන ක්‍රියාව දිගයි. දීර්ඝයි. දිග ක්‍රියාවකදී present perfect tense යොදනවා. ඒ කියන්නේ have දාලා වාක්‍ය හදනවා. ඒ කියන්නේ have method දානවා. එතකොට have දාලා live එක lived කරනවා. එතකොට I have lived කියන්නේ කලින් ජීවත් වෙලා තියෙනවා කියන එක නෙමෙයිද සර්? සර්ගෙම YouTube පාඩම් වල අපි ඕක ඉගෙනගෙන තියෙනවානේ ලා තියෙනවා කියලා. මම ජීවත් වෙලා තියෙනවා. ඇත්ත. මූලික හඳුන්වා දීම් වලදී මම මෙච්චර ගම්භීර ලෙස මේ වැඩමුළු වලදී උගන්වන ආකාරයට උගන්වන්නේ නැහැ. ඕනම කෙනෙකුට 2.50 3.50 පොඩි පාඩමක් නිකන් සාමාන්‍යයෙන් මම උගන්වනවා. ඒක අවශ්‍යයි. මොනවා හරි කෙනෙකුට යමක් ඉගෙන ගන්න දැන ගන්න මොනවා හරි කියන්න. හැබැයි live කියන ක්‍රියාපදේ එහෙම හසුරවන්න බෑ. දැන් ලාරතාව නිමල් ඇවිල්ලා නිමල් has come ශාන්ත ගිහිල්ලා ශාන්ත has gone කියනවා. නමුත් අපි කතා කරනවා මම ජීවත් වෙන්නේ කොළොන්නාවේ කියලා.
මම ජීවත් වෙන්නේ කොළොන්නාවේ කියලා වට කියන්න වෙන මොනවා හරි වාක්‍ය තියෙනවද? ඒව මතක් වෙනවද? දැන් ඒව මතක් වෙලා උද්දච්චකම උඩුවට ගහනවද? මම මේක දන්නවා මේ දැන් සර් උගන්නන එක ඕනේ නැහැ. සර් උගන්නන එක මට සැකසහිතයි කියලා. ඔක තමයි වාට ගහලා තියෙන හෙනේ. තව අවුරුදු 50ක් ඔය විදිහටම තැම්බිය. එච්චර තමයි කියන්න තියෙන්නේ. ඇයි සර් කේන්ති ගන්න? ඔයාගේ උද්දච්ච මනස ඔයා දන්න වෙන ඒවා මතක් කරනවා. මම කොළොන්නාවේ ඉන්නවා. I live in කොළොන්නාව. ඒකත් හරි. දැන් මම අද සාකච්ඡාවේ සංසන්දන කරන්නේ නැහැ. හැබැයි මම කියන දේ හිතට ගන්න මම කොළොන්නාවේ ඉන්නවා කියන එක අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසියෙන් ලස්සනට කියන ක්‍රමයක් තමයි present perfect tense. I have lived in කොළොන්නාව. වසර ගාන දානවා වාක්‍ය අවසානයේ. I have lived in කොළොන්නාව for 10 years. for කියන්නේ 30 කියන එක වසර 10ක් 30 කියලා කියන්න අපි යොදනවා for 10 years කිය. අපි යමු ඊළඟ ප්‍රකාශයට. දැන් ඔබ වෙනස් ක්‍රියාපද දෙකක් අඳුනගත්තා. එකක් live කියන එක, අනික no කියන එක. අනිත් අවස්ථාවල ඔබ සාමාන්‍යයෙන් යොදන්නේ අර පටන් ගන්නවා වගේ ඒවා complete කරනවා වගේ. දැන් මොන හරි දෙයක් සම්පූර්ණ කරනවා කියන්නේ complete. ඒක complete කළා එතන ඉවරයි. ඊට පස්සේ තව මොන හරි කරන්න ඕන. දැන් උපාධිය සම්පූර්ණ කළා කියන්නේ ගිය අවුරුද්දේ. එතකොට ඔයාට අවුරුද්ද ගැන නොකිය කියන්න පුළුවන් I have completed my degree. අවුරුද්ද කියන්න බෑ, last year කියන්න බෑ. මම complete කළා මගේ degree එක. I have completed my degree. ඒක කියන්න පුළුවන්. ඉන්ටර්විව් එකකට ගිහිලා කියනවා මම උපාධිය සම්පූර්ණ කළා කියලා. ඒතර ඒක අර අතීත ක්‍රියාව කරලා එතන ඉවරයි. ඊට පස්සේ ඒක දැන් වර්තමානයේ ඉතුරු වෙලා තියෙන්නේ මේ ගම්බීර බව. උපාධියක් කරනවා කියන්නේ ජීවිතේ ලබා ගන්න පුළුවන් ලොකුම දේ. මට ඒක ලබා ගන්න බැරි වුණා. ඉතින් මම ඒ ගැන දුක් වෙනවා, කනගාටු වෙනවා. සමහර වෙලාවට සමහර කාලවකවානු ජීවිතයේ තිබුණා ඒ ගැන පසුතැවිලි වෙච්ච, එහෙම නැත්නම් ඒ ගැන පසුබෑමක් තිබුණු ජීවිතේ. ඒ නිසා පුළුවන් හැම කෙනෙකුටම, හැම දරුවෙකුටම අපි කියන්නේ උපාධියක් ගන්න බලන්න. දැන් උපාධිය කළා. I have completed. ඒ කරලා ඉවරයි. ඒතකොට වර්තමානයේ තියෙන හිත පිරිච්ච ගතිය. සමාජයෙන් ලැබෙන ගරු බුහුමක්. ඒවා ගැලපෙනවා. He deserves it. You deserve it. ඔබට ගැලපෙනවා. ඔබට බුහුමන් ගැලපෙනවා. You deserve it. අපි කියනවා මම උපාධිය කළා කියලා. I have completed my degree. සම්පූර්ණ කළා. ඒතර complete කියන ක්‍රියාව අතීතේ ඉවරයි. නමුත් වර්තමානයේ තියෙනවා හිත පිරිච්ච ගතිය. එතකොට හිත පිරිච්ච ගතියට present perfect tense අදාළයිද? ඒක තමයි දෙයනේ මෙච්චරලා අපි කියන්නේ. මනසත් එක්ක සම්බන්ධ භාවිතයක් කියලා. සංකීර්ණ වාක්‍ය රටාවල පළමු භාවිතය present perfect tense. බලන්න ඊළඟ ප්‍රකාශය අපි දීලා තියෙනවා අංක 15 උදාහරණය. අංක 14 අපි ගත්තේ I have known him for a long time. මම ඔහුව දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ. for a long time. ඊළඟ ප්‍රකාශය අංක 15 ඇය දීලා ඔහුට සල්ලි වගේක්. she has given him some money. she නම් has වෙනවා දෙවෙනි පියවර. ඒක වචනයිනේ. නිතරම වාක්‍ය නිර්මාණයේදී ඒක වචනයට has දාන. give වල past participle අවස්ථාව given. මේ කියන්නේ අර කෙටි ක්‍රියාවක්. දෙනවා කියන ක්‍රියාව කෙටිනේ. දුන්නා ඉවරයි. දුන්නා ඉවරයි. එතකොට ඒක ඉතුරු වෙන්නේ සතුට. I have done කියන කොටත් එහෙමයි. I have done කියනකොට මම කළා. I have done your job. එතකොට කළා ඒ කරලා ඉවරයි. නමුත් සතුට තියෙනවා. එතකොට සර් සතුට කොච්චර කල් තියෙනව නේද? ඒක ඔයාගේ අදාළ සිද්ධිය අනුව. දැන් ඔයා යම් දෙයක් කළා සමහර විට ඔයාගේ සතුට තියෙන්න පුළුවන් හිතේ සතියක්. සමහර ක්‍රියාවන් කළාම සතුට තියෙන්න පුළුවන් මාසයක්. සමහර ක්‍රියාවන් කළාම ගෙදර වැඩ වගේ දෙයක් කළාම දවසයි පැය දෙකයි තුනයි. ඊට පස්සේ අලුත් ගෙදර වැඩ ආයෙ හම්බ වෙනවා. මල වදයක් ඕක. ඉතින් I have done කියලා කියන්නේ ගෙදර වැඩ කරපු වෙලාවට. I have done my homework. ඒ වගේ වෙලාවට දැන් අපේ අද පන්තියට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ මින් ඉදිරියට I have done කියලා කියනවද? අනේ සර් අපි එහෙම කතා කරන්න ඉගෙන ගන්න නැහැ සර්. අපි මේ පොතේ ලියන්න තමයි ඉගෙන ගන්නේ. ඒක තමයි හෙනේ අපිට ගහලා තියෙන්නේ. ඉතින් මේකදි විශේෂයෙන්ම මෙතනදී දෙමව්පියොත් උනන්දු වෙන්න ඕනේ දරුවන් ලව්වා පොඩි හරි වාක්‍යයක් කියවන්න. දරුවන්ට ගරු කරන්න, ඒ වගේම දරුවන් එක්ක පොඩි හරි දෙයක් දරුවට කතා කරන්න අවස්ථාවක් ගෙදරදී පුළුවන් නම් මම දන්නව බෑ කියලා සමහර ගෙවල් වල එහෙම වාතාවරණයක් නැහැ. මොකද බොන දෙමව්පියෝ ඉන්නේ මේ බොන පියවරු ඉන්නවා මත්පැන් පානය කරන අය. ඉතින් එහෙම අය ඉන්නකොට සූදුවට යන පියවරු ඉන්නවා. ඉතින් එහෙම වුණාම ටිකක් දරුවන්ට ඒ වගේ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්න සිදු වෙනවා. දැන් මේ බණ කියන්නේ සුදුසුම කෙනෙක්ගේ කටින් මම මේ බණ කියන්නේ. දැන් මම ඔයාලට කතා කරන්නේ මම කළා කිව්වහම I have done. මම කළා ඒක I have done it. මම දුන්නා ඒක I have given it. මේ විදිහට
ඔබට පුළුවන් අර පුංචි ක්‍රියා කරලා ඉවර වුණා. අඩක් ගන්න කරා ඉවරයි. දුන්නා ඉවරයි. නමුත් ඒකේ සතුට තියෙනවා හිතේ. එතකොට ඒක වර්තමානයේද සම්බන්ධ අතීතයේද වැඩිපුර සම්බන්ධ වර්තමානයේ මේ වෙලාවේ පණ ගහන ගතිය තමයි තියෙන්නේ. අන්න එහෙම වෙලාවට කියන්නේ I have given කියලා. දැන් ඔය ආගියු කරන වෙලාවක් කියන්නේ දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. මුදලාලි කියන සල්ලි දුන්නේ නැහැ කියලා. මේ මොහොත වැදගත් වෙන්නේ ඔයාලට ජීවිතේ වැඩියෙන් මොකද්ද? මේ මොහොත. එතකොට මේ මොහොතේ මුදලාලි කියන සල්ලි දුන්නේ නැහැ කියලා. ජාමි බේර ගන්න ඕනේ. මේ මොහොත ගැනවා මොකද්ද කියන්නේ? මං දුන්නා. මේ මොහොතේ මං සල්ලි දීලායි තියෙන්නේ. ආයි දෙන්නේ නැහැ. මං දුන්නා. එතකොට මොකද්ද ඔයා කියන්නේ? I gave කියලාද කියන්නේ I have given කියලාද කියන්නේ? මම දුන්නා කියන්නේ I gave කියලා වාක්‍යයක් තියෙනවා. මම දුන්නා කියන්න I gave. give වල අතීතයේ gave. මම දුන්නා. ලස්සනට කියන්න පුළුවන් I have given. මම දුන්නා. මට අවශ්‍ය ආත්ම ගෞරවය රැක ගන්න මම කියනවා මම දුන්නා කියලා. I have given කියලායි අදහස පළ වෙන්නේ මම දුන්නා කියලා කියන්නේ. I have given කියලායි අදහස පළ වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ මම සල්ලි දීලායි තියෙන්නේ නැවත දෙන්න සූදානමක් නැහැ කියලායි මම කියන්නේ. I have given කියන වාක්‍යය. ඊළඟට බලන්න මේ වාක්‍ය ඔක්කොම කෙටි ක්‍රියාපද තියෙන්නේ. වැඩිපුර අපිට හමු වෙන්නේ මේ වගේ කෙටි ඉක්මනට ඉවර වෙන ක්‍රියා. ඒ වේදී ක්‍රියාවේ වර්තමාන ප්‍රතිඵලය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ හිතේ සතුටක් ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් දුකක් ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් ආත්ම ගෞරවය පිළිබඳ හැඟීමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ හැඟීම වර්තමාන මොහොත තමයි පණ ගහන්නේ මේ. ඊළඟ ප්‍රකාශය බලන්න අංක 15 අපි ගත්තා. She has given. අංක 16 I have taken a decision. මම තීරණයක් ගත්තා කියලා කියන වාක්‍යය. මම තීරණයක් ගත්තා. I නම් have ඊළඟට take a decision past participle අවස්ථාව taken a decision. මම තීරණයක් ගත්තා. දැන් මේ මොහොතේ මේ තීරණේ වළංගුයි. මේ මොහොතේ මම අභිමානයෙන් ඉන්නේ. I have taken a decision. ඒ වගේම අපි කලින් සාකච්ඡා කළ වාක්‍යයක් අංක 17 තියෙනවා. ඔයා කවදා හරි දවසක තනකොළ පෙත්තෙක් කාලා තියෙනවද කියලා. තායිලන්තෙට ගියොත් චීනයට ගියොත් තනකොළ පෙත්තෙක් කන්න පුළුවන්. එහෙ මිනිස්සු කනවා. අපි අහනවා have you ever eaten? මේ ever කියලා කියන්නේ කවදා හරි කියන්නේ. Have you ever eaten a grasshopper? ඔයා කවදා හරි තනකොළ පෙත්තෙක් කාලා තියෙනවද? උත්තරය දෙනවා ඔව් මම එකපාරක් කාලා තියෙනවා. Yes I have eaten once. සාමාන්‍යයෙන් I have eaten කිව්වොත් ඒකේ තේරුම මම මේ දැන් මොහොතකට කලින් යම් දෙයක් කෑවා කියන. නමුත් අර once කියන වචනේ යෙදීමෙන් මින් පෙර දවසක මම යෙදී කළා කියන හැඟීම එනවා. present perfect tense වල හුඟක් අයට සැක හිතෙන තැනක් ඕක. හුඟක් අය හිතනවා I have done කියන වාක්‍ය කියන්න පුළුවන් මේ නුදුරු අතීතයට විතරමද? ඔන්න ප්‍රශ්නේ අපි ගමු. දැන් ඇත්තටම මම කිව්වා ඔයාලට දැන් මොහොතකට කලින් ගෙදර වැඩ කළාම ඒක වෙනයි. ඒ කියන්නේ දැන් ඒක පැය දෙක තුනකට තමයි වළංගු. දවසකට උපරිම. එතකොට වෙන මොන හරි යාළුවෙක්ගේ වැඩක් කළොත් සමහරට ඒව සතියක් විතර වළංගුයි. සතියකට පස්සේ යාළුවා එන්නේ වැඩේ ගන්න. ආපු ගමන් යාළුවාට කියනවා මම ඔයාගේ වැඩේ කළා කියලා. I have done your job. මේක මෙතනදී වැදගත් වෙනවා ප්‍රවෘත්තියක් වශයෙන් යාළුවාට මේක මුල් වතාවට කියන එක. මුල් වතාවට යාළුවාගේ වැඩේ කරා කියලා යාළුවාටම කියනවා. ඒක කියන්නේ present perfect tense වලින්. අනිවාර්යෙන් present perfect tense තමයි එතන පාවිච්චි කරන්නේ. I have done your job කියලා. ඔයාගේ වැඩේ your job. සමහර විටක මේ done කියන වචනේ ඔබට යොදන්න පුළුවන්කම තියෙනවා සංසාරේ කරපු දේවල් ගැන කියන්නේ. We have done many things. We have done a lot of things. අපි කරලා තියෙන ගොඩක් දේවල්. We have done a lot of things in this sea සංසාර. අපි එහෙම කතා කරනකොට අපි කරලා තියෙනවා කියලා මේ කියන්නේ අර අපි හැමදාම කරන පව් කියන ධාරාව. ඕක present perfect tense වල හුඟක් අය බය තනක් විග්‍රහ කරනවා. බය නැතුව විග්‍රහ කරන්නේ present perfect tense ගැන අපි හදවතින්ම දන්න නිසා. present perfect tense වලදී දැන් පව් කරනවා කියන ධාරාවට ආවහම පව් කරනවා කියනකොට ඔකට වෙනම ක්‍රියාපදයකුත් තියෙනවා. පවට නාමපදය sin, පව් කරනවට ක්‍රියාපදයක් sin. නමුත් කැසුවල් අපි කතා කරනකොට කටවහරේ අර ගොඩක් දේවල් කරලා තියෙනවා කියන්නේ පව්. එතකොට එතන අර done කියන වචනේ තේරුම ඒ පව් කරපු එක. I have done a lot of things කියලා තමයි කියන්නේ. දන ගහලා අල්තාරයේ ඉදිරියේ යේසුස් වහන්සේ ඉදිරියේ ඔබ කියනවා නම් මම කරලා තියෙනවා ගොඩක් දේවල් කියලා. ඔබට කැසුවල් කියන්න පුළුවන් I have done a lot of things in my life කියලා. චිත්‍රපටිවල එහෙම මේ වගේ වාක්‍ය අපි දකිනවා. ඕගොල්ලෝ කතා කරන්න බයයි. ඕගොල්ලෝ හිතනවා done කියන වචනේ පුළුවන් වෙන්නේ පොඩි වෙලාවකට විතරයි කියලා. ඒ done කියන වචනේ අදාළ තැනදී තේරුම ගන්න. දැන් මම ඔතනදී done කියන වචනේ ගත්තේ අර
පව් කරනවා කියන ධාරාව යටතට. එතකොට ඒකට පව් කරනවට සින් කියලාත් කියනවා. දැන් ඉංග්‍රීසි සාහිත්‍යයට ගියහම සාහිත්‍ය උගන්වන ගුරුවරයා සාහිත්‍ය වචනේ විතරයි උගන්වන්නේ. පව් කරනවට සින් SIN ඕකේ පාස් පාර්ටිසිපල් අවස්ථාව SINNED සින්ඩ්. එතකොට යා උගන්වන්නේ එතනින් විතරයි. එතකොට ඔයගොල්ලන්ට කතා කරන්න බෑ. ඔයගොල්ලෝ නිතරම ඒ ක්‍රියාපද වලට නතු වෙලා ඒ ගුරුවරයාගේ ඒ සාහිත්‍ය ගුරුවරයාගේ සීමාව ඇතුලේ ඔහෙ රැඳිලා ඉන්නවා නිකන් කතා කරන්නේ නැහැ. දැන් මම පව් කරලා තියෙනවා කියන එක සාහිත්‍යමය රාමුවේ මේක තමයි වාක්‍යය. SINNED සින්ඩ්. I have sinned. මම පව් කරලා තියෙනවා. නමුත් හැමතිස්සෙම ඒකම කියන්න ඕනේ නැහැ. ඔය done කියන වචනේ ඉංග්‍රීසි භාෂාවේ ඕන පැත්තකට හරව ගන්න පුළුවන් වචනයක්. අභියෝගාත්මකව මම කියනවා ඔබට ඕනම අවස්ථාවක I have done කියන එක යොදන්න පුළුවන් ඒ අදාළ සංසිද්ධිය අනුව අදාළ සිදුවීම අනුව මම මෙන්න මෙහෙම දේවල් කරලා තියෙනවා කියලා. අන්න ඒ විදිහට තමයි ඔබ උසාවියකදී උනත් කියන්නේ මම කිසිම දෙයක් කරලා නැහැ කියලා. I haven't done anything කියලා. ඒ කියන්නේ මගේ මේ සිද්ධියට සම්බන්ධ ධාරාව මිනිමරුමක් වුණා. ඒ මිනිමරුමට සම්බන්ධ ඒ සිදුවීම් මාලාව තුල මම කිසිම දෙයක් කරලා නැහැ. ඒතකොට මිනිමරුමට සම්බන්ධ සිදුවීම් මාලාවේ සමහර විට ගත වුණු කාලය අපි හිතමු මිනිමරුම් මාලාවක්. මිනිමරුම් මාලාවක්. මෙයා සමහර විට සීරියල් කිලර් කෙනෙක්. එක පිට එක මරනවා. මරනවා බියර් මූඩියක් දානවා මිනිහ ළඟ යනවා. මරනවා බියර් මූඩිය දානවා යනවා. එහෙම සාමාන්‍ය මිනි මරනකොට ඒගොල්ලන්ගේ තියෙනවා මොනක් හරි සලකුණක් තියෙන ගතියක්. ඉතින් මෙයා අවසානයේ උසාවියේදී මොකද්ද කියන්නේ මම කළා නැහැ කිසිම දෙයක්. මේ සිදුවීම් මාලාවට මම සම්බන්ධ නැහැ. එතකොට අවුරුදු 5ක් තිස්සේ වෙච්ච මිනිමරුම් මාලාවකදී යා කියනවා I haven't done anything කියලා. පුළුවන්ද? පුළුවන්ද? ඒ සිදුවීම අනුව done කියන ක්‍රියාපදය යොදනවා අපි මේ විදිහට. ඒ කියන්නේ සිදුවීම අනුව දීර්ඝ කාල සීමා සඳහා done එක පාවිච්චි කරන්න පුළුවන්. පැය 3-4කට යොදන්නත් පුළුවන්. පැය භාගයකට කලින් යොදන්නත් පුළුවන්. මේක තමයි අද මේ වැඩමුළුවේ අපි ඔබට දෙන ප්‍රධාන ප්‍රබලම අදහස කතා කරන්න. අපි යමු ඊළඟ ප්‍රකාශයට. අපි ගන්නවා අංක 18 මම දවල්ට කෑම ගත්තා කියලා. මම දවල් කෑම කෑවා කියන්නේ I have taken my lunch. I have taken my lunch. දැන් දවල්ට කෑවා ක්‍රියාව ඉවරයි මානසික ප්‍රබෝධය තියෙනවා. I have taken my lunch. මම කළා ඔයාගේ වැඩේ. දැන් මේක මේ පැයකට කලින් කරපු වැඩක්. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. හරි සතියකට කලින් කළා. ඒත් එහෙමයි. I have done your job. මම ඔයාගේ වැඩේ කළා. I have done. I have කෙටි කළාම I වෙනවා. I have done කියලා අපි කියනවා. I have කෙටි කළාම I කියලා ලියලා උඩින් පොඩි කමා එකක් දානවා. apostrophe කමා කියලා අපි කියන්නේ. මේ කෙටි කිරීමකට ඔබ හුරු වෙන්න ඕනේ. බොහෝ විට අපි කතා කරද්දී කෙටි වහලා යොදා ගන්නවා. මෙන්න මේ විදිහට උඩින් පුංචි කමා එකක් දාලා I කියලා ලියනවා. She has කියන වචන දෙක නම් මෙහෙම පුංචි කමා එකක් දාලා S අකුර දානවා. she's කියලා ලියනවා. She has කෙටි වුණාම she's වෙනවා. I have කෙටි වුණාම I වෙනවා. She's done it. She's done it. I've done it. I've done it. We've done it. They've done it. They have they've වෙනවා. කපිල් දේව් වගේ. They've done it. ඒගොල්ලෝ කළා ඒක නැත්තම් කරලායි තියෙන්නේ. එතකොට දැන් සුළු මොහොතකට කලින් කරපුවාට පාවිච්චි කරනවා done කියන වචනේ විශේෂයෙන්ම ඈත අතීතයේ යම් යම් සිදුවීම් වලට ගලපලා අපි කියනවා අපි ගොඩාක් දේවල් කරලා තියෙනවා කියලා. We have done many things. We have done a lot of things. මොකද ඒ කරපු දේවල් වල ප්‍රතිඵල තාම අපි භුක්ති විඳිනවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නමක් බණ කියනකොට අපි ස්වාමීන් වහන්සේලා මෙතන සම්බන්ධ වෙනවා. උන්වහන්සේලා මගෙන් අහනවා සර් අපිට බණ කියන්න ඉංග්‍රීසි ටිකක් කියලා දෙන්න. අන්න එහෙම තැනකදී අපි දන්නවා ඒ අපි විශේෂයෙන් බුදුබණේ කියන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ ඒ කරපු දේවල් දිගටම එනවා. present perfect tense ගොඩාක් ගැලපෙනවා එහෙම කියනකොට. අර කරපු දේවල් වර්තමානයට සම්බන්ධයි ගැලපෙනවා. ඉතින් අපි කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් බණකදී කියනවා අපි ගොඩාක් දේවල් කළා තියෙනවා කියලා. We have done a lot of things. අපි ගොඩාක් දේවල් කළා තියෙනවා. In our lifetime අපේ ජීවිත කාලය තුල. දැන් මෙතනදී විශේෂ ක්‍රියාපදයක් මම ඔබට මතක් කරන්න ඕනේ accumulated කියන ක්‍රියාපදය. මේ accumulated කියන ක්‍රියාපදය මම දක්වලා තියෙනවා ඔබේ නිබන්ධනයේ උදාහරණ වල. මම මේ උදාහරණයට ඇවිල්ලා ඉන්න මෙතනදී බණ ගැන කතා කරපු නිසා 35 වෙනි උදාහරණය 35th example 35 වෙනි උදාහරණය කියනවා we have accumulated කියන්නේ එක්රැස් කරනවා කියන්නේ ගොඩ ගහනවා කියන්නේ. අපි ගොඩ ගහලා තියෙනවා. දැන් බලන්න ගොඩ ගහනවා කියන ක්‍රියාව ඉවරයි. ගොඩ ගහන එක දැන් ඉවර වුණේ කොයි වෙලාවේද? ගොඩ ගහගෙන එනවා අන්තිමට ගොඩ ගැහුවේ දැන් මොහොතකට කලින්. මොනවාද ගොඩ ගැහුවේ? කර්ම වලට අපි ඉංග්‍රීසියෙන් නැත්නම් පාලියෙන් කියන වචනේ කියන්නේ කම්ම කියලා. ඒ වචනේම පාවිච්චි කරනවා කම්ම.
we have accumulated අපි ගොඩාක් කර්ම එක්රැස් කළා කරලා තියෙනවා වර්තමානයට සම්බන්ධයිද දෙයනේ කර්ම වර්තමානයට සම්බන්ධ නැත්නම් ආයි මොකද්ද we have accumulated a lot of karma in this sea සංසාර in කියන්නේ තුල කියන එක සංසාර සාගරයට ඉංග්‍රීසියෙන් කියන්නේ sea සංසාර කියන සමහර පාලි වචන ඒ විදිහටම ඉංග්‍රීසි වල එනවා බලන්න අර accumulated කියන වචනේ accu or c අකුරයි u අකුරයි ආවම q accu cu ආවම q accumulated 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 mu නම් mu cu නම් q කම්බ වල එන්නේ ඒ වගේ පිපිඤ්ඤා q කම්බ we have accumulated a lot of karma in this sea සංසාර තනි වුණාම තමයි ඔය ගැන කල්පනා කරන්න හිතෙන්නේ ඔයගොල්ලෝ තනි වෙලා නැහැ ඔයගොල්ලෝ ඒ නිසා හැල්මි දුවනවා මට හිතන්න ලැබෙන කාලය වැඩි මට හිතන්න පුළුවන් ඒක මගේ වාසනාවක් කොහොම වුණත් හිතනකොට බය හිතෙනවා මොකද අපි ගොඩාක් දේවල් එකතු කරලා තියෙනවා මේ සංසාරේ we have done a lot of things we have done different things we have done many bad things in our life ඒ වගේමයි අපි කර්ම එකතු කරලා තියෙනවා we have accumulated karma in this sea සංසාර එකතු කළා කියන එක තමයි කියන්නේ ක්‍රියාව මොහොතකට කලින් හරි ඉවරයි දැන් කාලයක් තිස්සේ කරගෙන ඇවිල්ලා ගොඩ ගහන එක ඉවර වුණා දැන් මොහොතකට කලින් බලන්න මේ නිබන්ධනයේ අපි පෙන්වා දෙන 20 වෙනි උදාහරණය 20th example මම හැම දෙයක්ම ඉවර කළා ක්‍රියාව ඉවරයි මොකක්ද දැන් තියෙන්නේ සතුට එතකොට වර්තමානයේට දෙයක් තියෙනවා සතුට I have finished everything එතකොට ඒ වගේ තැනකදී දැන් ඔයා අද පාඩමේදී ඉගෙන ගන්න දේ ඇප්ලයි කරනවද ජීවිතේට ආදේශ කරනවද අතීත ක්‍රියාවක් කළ සතුටක් තියෙනකොට වැඩක් කරලා ඉවර නම් I have finished කියලා මේ ඉදිරියට කියනවද අනේ ඔව් සර් දැන් නම් මේක ටිකක් ඇඟටම කාවදලා සර් thank you very much sir අද මේ වැඩමුළුව සම්බන්ධව ඔබේ අදහස් ඔබ කොයි විදිහටද මේ වැඩමුළුව ගැන හිතන්නේ ඒ පුංචි අදහස කමෙන්ට් එකක් විදිහට මට එවන්න මම ඒකෙන් ගොඩක් සතුටු වෙන ගුරුවරයෙක් YouTube එකේ වුණත් ඔයගොල්ලෝ දාන කමෙන්ට් එකකට මම heart එකක් එවනවා ඒක හදවතින්මයි මම කරන්නේ ඔයගොල්ලෝ මොකක් හරි කමෙන්ට් එකක් එවුවාම ඒක මට ජීවිතේට සතුටක් දැන් අපි මේ පාඩ අද මේ විශේෂ සැසිවාරය සඳහා විශේෂ අයකිරීමක් කරලා කරන්නේ මේ සැසිවාරය සඳහා මේ සැසියට මම රුපියල් 1000ක අයකිරීමක් කරනවා මේක අවුරුද්දකට වගේ එකක් අපි කරන විශේෂ වැඩමුළුවක්. ඉතින් ඒ මුදල හෙට ඔබ ඒ අදාළ බැංකු ගිණුමට බැර කරන්න ඕනේ. ඒක ඔබේ අවංකත්වයේ මත ඔබ කළ යුතු දෙයක් ඔබට කරන්න පුළුවන් දෙයක්. කෙසේ නමුත් ඔබ දිගටම පන්ති වලට සම්බන්ධ වෙනවා නම් දැන් අපේ අදට නියමිතව තිබුණු සාමාන්‍ය පන්ති හෙට තියෙනවා 8යි කාලේ 9යි කාලේ ඒ වගේම 9යි 10යි 10යි 30. ඉතින් මම ඔබෙන් විශේෂයෙන් ඉල්ලනවා පුංචි කමෙන්ට් එකක් මට එවන්න. සර් මේ වැඩමුළුවේදී කියලා දුන්නු දේ අපේ හදවත පසාරු කරගෙන ගියාද නැද්ද කියන එක පිළිබඳව. present perfect tense ගැන විශේෂයෙන්ම සර් දිග ක්‍රියාපද කොට ක්‍රියාපද කියලා උගන්වපු දේ හරි අමුතු දෙයක්. නමුත් මම සර් ඒක භක්තියෙන් හිතට ගත්තා. present perfect tense ගැන මට ආයි කාගෙන්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. අන්න එතනට ඔබ ආවද කියන එකයි මට වැදගත් වෙන්නේ. දැන් හිතේ සතුට තියෙනවා මම වැඩේ ඉවර කරලා තියෙනවා. මම හැමදේම ඉවරයි. I have finished everything. ඊළඟට කියනවා අන්න ආවා දැන් දිග ක්‍රියාපදයකට. දැන් ආවා දිග ක්‍රියාපදයකට I have worked here for 3 years. දැන් බලන්න work කියන ක්‍රියාපදේ. දැන් ඔයා මගෙන් හයි සර් නම් ඉතින් දැන් අවුරුදු 25ක් ඉංග්‍රීසි උගන්වනවා සර්ට ඕවා පේනවා. අපිට පේන්නේ නැහැ නේ කියන්නේ. ඔයාටත් පේනවා භක්තිය තියෙනවා. මට පේන්නේ මං ගවේෂණය කරලා. ඔයාට පේන්නේ භක්තිය. දැන් බලන්න work කියන්නේ රස්සාවක් කරනවා කියන්නේ. රස්සාවක් කරනකොට රස්සාවක් කියන එක අර අපේ අම්මා ගැන මං කිව්වනේ අම්මා කොළොන්නාවේ ඉන්නේ. අම්මට මං කියනවා අපි යන් ගයක් කරන් මෙහෙ අපි යන් ගයක් කරන් අරහෙ අපි යන් කඩුවලට අපි යන් බත්තර මුල්ලට උපංගමට යන් අම්මා ඉන්නේ ජීවත් වෙනවා කියන ක්‍රියාව දිගු කාලීන මනසට බද්ධ වෙච්ච ක්‍රියාවක් ජීවත් වෙනවා live I have lived කිව්වොත් තාම ඉන්නවා අර සක්විති රණසිංහ සර්ගෙම YouTube පාඩම් වල තියෙන ලාරටාවට ගැලපෙන්නේ ඒ වගේමයි work කියන ක්‍රියාපදය work කියන ක්‍රියාපදේ ගැලපෙන්නේ නැහැ work කියන ක්‍රියාපදයේදී බලන්න මේක දිග ක්‍රියාවක් දිගයි ක්‍රියාව රස්සාවක් කරනවා ඒ අනුව හොඳට හිතට ගන්න අභියෝගයෙන් මම උගන්වන්නේ this is a challenge මේක ආයි කිලුටු නැහැ 100%ක් පාරිශුද්ධ භාවිතය මම වැඩ කරලා තියනවා කියලා නෙවෙයි කිය අදහස එන්නේ work කියන ක්‍රියාපදයේ present perfect tense වලට දැම්මොත් දිග ක්‍රියාවක් ඒ ක්‍රියාවම තාම තියෙනවා ඒ වගේමයි I have known කියලා කිව්වොත්
I have known කියලා කිව්වොත් ඒ ක්‍රියාවම කරනවා කියනවා. මම දන්නවා ඔහු. අවුරුදු 5ක් තිස්සේ. ඒක තමයි චරිත සාධකවල ලියන්නේ ග්‍රාම සේවක නම් මහත්තයා ග්‍රාම සේවක නෝනා. I have known him for 5 years. I have known him for 5 years. මම වැඩ කරනවා තාම මෙතන අවුරුදු 3ක් තිස්සේ. I have worked here for 3 years. එහෙනම් present perfect tense වලදී ක්‍රියාපද වර්ගීකරණය කියන කාරණේ වැටහුණාද? අද මේ වැඩමුළුව ඇතුළ අපි කතා කරන ගම්භීර කාරණයක් කියන එක ක්‍රියාපද සමහර ඒවා දිගයි. ඒ දිග ක්‍රියාවලදී ක්‍රියාවේ ප්‍රතිඵලය නෙවෙයි ක්‍රියාවම තියෙනවා. I have worked here මෙතන මම මෙතන වැඩ කරන්නේ දැන් අවුරුදු 5ක් තිස්සේ. I have worked here for කියන්නේ තිස්සේ 5 years. අවුරුදු 5ක් තිස්සේ. මම හිතනවා මේ වාක්‍ය ඔබේ හදවත පසාරු කරගෙන යනවා ඇති කියලා මේ අපි උගන්වන විලාසය තුල මේකමයි භාවිතය ආයි මේ ගැන තර්ක කරන්න යන්න එපා. දිග ක්‍රියාපදයි කොට ක්‍රියාපදයි හඳුන ගන්න. සමහර ක්‍රියාපද අපි හඳුන්වනවා longer actions කියලා, සමහර ඒවා short actions. අපි යමු ඊළඟ ප්‍රකාශයට. next example අපි කතා කරපුවමයි තියෙන්නේ 21 වෙනි උදාහරණේ. මම මෙතන වැඩ කරනවා අවුරුදු 3ක් තිස්සේ. I have worked here for 3 years. Thank you very much. Comment එකක් මට ලැබුණා. This class is very useful කියලා. Thank you very much. Thanks a lot. I have worked here since 2018. 2018 ඉඳලා මම වැඩ කරන්නේ මෙතන. I have worked here since 2018. ඒක 2018 ඉඳලා තාම වැඩ. වෙනස් වෙලා නැහැ. I have worked here since 2018. බලන්න අංක 22 ඒත් තියෙන දිග ක්‍රියාවක්. I have lived in Dubai for 10 years. I have lived කියන්නේ තාම ඉන්නවා කියන එක ජීවත් වෙලා තියෙනවා කියන එක නෙවෙයි. I have lived in Dubai for 10 years. ඉංග්‍රීසි වල ඉගෙන ගන්න අමාරුම දෙයක්. ඔයා තර්කයෙන් ඉගෙන ගන්නවා 50%ක්, භක්තියෙන් ඉගෙන ගන්නවා 50%ක්. මේ ඔබ දකින්නේ සක්විති රණසිංහ සර් Zoom online පන්තිවල උගන්වන ආකාරය. ඔබටත් අපේ අලුත්ම ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස 6ටම රුපියල් 5000යි. ඔබේ WhatsApp අංකය දැන්මම SMS කරන්න 076 760 9005. එහෙමයි අපි උගන්වන්නේ, එහෙමයි අපි ඉගෙන ගන්න. අපි ලංකාවේ මේ පොළවේ උපන් දරුවෝ. අපිට පිහිටනවා, අපිට බැරි වෙන්නේ නැහැ. බලමු ඊළඟ ප්‍රකාශය. අපි අංක 23ට එනවා. මම ඇයට ආදරය කරන්නේ ඇයව දැකපු දවසේ ඉඳලා. දැන් ලව් කියන ක්‍රියාව ගැන තීරණයක් ගන්න මම ඔබට බාර ගන්නවා. ආදරය කරනවා කියන්නේ මනසින් කරන ක්‍රියාවක්. ඒ මනසින් කරන ආදරය කරනවා කියන ක්‍රියාව සුළු මොහොතකින් කරන්න පුළුවන්ද? කවදාවත් කරන්න බැහැනේ. ආදරය කරාම ආදරයට ඇබ්බැහි වෙනවා. ඒකම ඕන වෙනවා. ආදරය නිසා ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ කියලා පාරමිතා පුරන්න හිතෙනවා. අන්න එහෙම දෙයක් තමයි ආදරය කියන්නේ. එතකොට I have loved කිව්වහම ආදරය කරලා ඉවරයිද? අයි සර්ගේම YouTube lessons වල තියෙනවානේ ලාරටාව කියලා. මම ආදරය කරලා තියෙනවා නැහැ. love කියන ක්‍රියාපදේ එහෙම ගන්න බෑ. love කියන ක්‍රියාපදය දීර්ඝකාලීනව මනසේ බලපවත්වන ක්‍රියාවක්. එතනදී වර්තමානයට ඒ ක්‍රියාවමයි තියෙන්නේ, ප්‍රතිඵලය නෙවෙයි. ඒ අනුව I have loved her කියන්නේ මම ඇයට ආදරේ කියන. දැන් ඔයාට මම බනින්න ඕනේ පොඩ්ඩක් දැන්. තැම්බිලා පළ කියලා. ඇයි? කල්පනා කරනවානේ වෙන වාක්‍යයක්. මොකද්ද අනිත් වාක්‍ය? ඉතින් සර් I love you කිව්වහම අපිට ඇතිනේ ඒක අපි දන්නවනේ. මම ඇයට ආදරේ I love her. සර් ඔය කියන එක අපිට තේරෙන්නේ නැහැ නේ සර්. ඒක අපි මීට කලින් අහලත් නැහනේ. ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාවිච්චි කරන්නේ නැහැ කියලා තීරණය ගන්න ඒවා කොහොමද? ඒ කියන්නේ සර් මට ඇහිලා නැහනේ. ඒ කියන්නේ මම ලොක්ෙක් වගේ කෙනෙක් ඒ කිට්ටුවට වගේ ඒ නිකන් අන්න ඕකනේ කියන්නේ මං කිව්වේ අර තැඹිලා පළ කියලා. භාවිතය ගැන දන්න මගෙන් අහන්න. භාවිතයට මේ සියලු වාක්‍ය ඔබට අවශ්‍යයි. සමා වෙන්න. I am so sorry මං හදවතින් කවදාවත් එහෙම කියන්නේ නැහැ. මේ අපේ සාකච්ඡාව තව ටිකක් තීව්‍ර කරන්නයි මට ඕනේ. I have loved කිව්වොත් මම ආදරෙයි කියලාමයි එන්නේ අදහස. ඒ කියන්නේ මොකද ආදරය දිගු කාලීන ක්‍රියාවක්. ඒක මනසේ දිගටම තියෙන. තාම ඒ ක්‍රියාවම තියෙනවා. ඒතර බලන්න මේ වාක්‍යය තියෙනවා I have loved her මම ඇයට ආදරය කරනවා
since the day I saw her. Since කියන්නේ සිට කියන එක. Since the day I saw her කියන්නේ මම ඇයව දැකපු දවසේ සිට කියන එක. තමයි ඒක සංකීර්ණයි වගේ. වාක්‍ය දික්ුණා වැඩි. මම විතර පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. since කියන්නේ සිට කියන එක. since කියන්නේ සිට කියන එක. since the day කියන්නේ දවසේ සිට කියන එක. අසවල් දවසේ සිට. ඒක හොඳට මතක තියාගන්න මේ යෙදුම since the day දවසේ සිට දවසේ සිට since the day දවසේ සිට since the day දවසේ සිට since the day. දැන් since the day කියන යෙදුම ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? උක්තේකුයි ක්‍රියාපදයකුයි ඕන. මොකක්ද? උක්තේකුයි ක්‍රියාපදයකුයි ඕන. දැන් මම දැක්කා කියන්නේ මෙහෙම. උක්තේ අයි දැක්කා සෝ සීවරා. එතකොට ඇයව කියන්නේ her. ඇයව නම් her. මොකක්ද මේ I saw her කියන්නේ? වාක්‍යයක්. It is a sentence. එහෙනම් since the day කියන ප්‍රකාශයට මොකක්ද එන්නේ? වාක්‍යයක් එන්නේ. මම ඇයව දුටු දිනයේ සිට. Since the day I saw her. මම ඇයව දැකපු දවසේ ඉඳලා. Since the day I saw her. මම ඇයව දැකපු දවසේ ඉඳලා මම ඇයට ආදරය කරනවා. I have loved her. බයිබලයේ ගොඩාක් තැන්වල තියෙනවා මේ ප්‍රකාශය. දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරනකොට, යාඥා කරනකොට, සාම්ස් වල, ගීතිකාවල බොහෝ තැන්වල තියෙනවා you have loved me කියලා. ඔබ මට ආදරය කරනවා. ඔබ මාව අතහැරලා නැහැ කියලා. බයිබලයේ කියන්නේ ලෝකයේ තියෙන පැරණිම සාහිත්‍ය කෘතිය. ඔබ මට ආදරය කරනවා කියලායි කියන්නේ. කරලා අතහැරලා ගිහිල්ලා නෙවෙයි. දැන් කිතු දහමේ තියෙන සාමාන්‍යයෙන් අතහරින්න නැති දෙවියන් පිළිබඳව සංකල්පය. වැරදි කරන්න වැරදි කරලා ඔබ නැවත දෙවියන් ළඟට ආවහම දෙවියෝ බාර ගන්නවා. එතකොට ඔබ මට ආදරය කරනවා. ඔබ මට ආදරය කරනවා. අතහරින්නේ නැහැ මාව. You have loved me. සාහිත්‍යයේ තියෙනවා. බයිබලයේ කියන්නේ සාහිත්‍ය කෘතියක්. ලෝකේ පැරණිම සාහිත්‍ය කෘතිය. දැන් අපි කතා කළේ විශේෂ වාක්‍යයක් අංක 23. ඔයගොල්ලෝ තර්ක කරලා අනා ගන්න එපා. 150ක් භක්තියෙන් ඉගෙන ගන්න. අපි යමු ඊළඟ වාක්‍යෙට අංක 24. එතන අපි අහනවා මගේ පොත නැති වුණා කියන්නේ I lost my book කියලාද? මගේ පොත නැති වුණා. I lost. lose කියන වචනේ අතීතයේදී. lose කියන්නේ LOST. විශේෂ වචනයක් මේක. සාමාන්‍යයෙන් lost කියන ක්‍රියාපදයේ වර්තමානත්වයේ හුඟක් අය දන්නේ නැහැ. සාමාන්‍යයෙන් නැති වෙනවා කියන අදහසින් අපි භාවිතා ක්‍රියා මූලය lose. ක්‍රියා මූලය lose. අතීතයේ lost. ඔය වචන දෙක ඉගෙන ගන්න බලන්න. පුළුවන්ද? සූදානම්ද? Are you ready? Lose, lost. Lose, lost. මොකද්ද සර්? lose කියන්නේ නැති වෙනවා. මට ඔයාව නැති කරගන්න බෑ. මට ඔයාව නැති කරගන්න බෑ නම් I can't lost you. can't එක්ක දානවද අතීත කාල ක්‍රියාපද? lost කියන්නේ අතීත කාල ක්‍රියාපදයක්. I can't lost you නෙමෙයි I can't lose you. lose කියලා තමයි අහන්න තියෙන්නේ. I can't lose you. lose තමයි වචනේ. lose වල ඕ වකුරු කීයක් තියෙනවද? ඕ වකුරු එකයි. LOSC. I can't lose you. මට ඔයාව නැති කරගන්න බෑ. I can't lose you. මට ඔයාව නැති කරගන්න බෑ. බලන්න ඊළඟ ප්‍රකාශය අපි දීලා තියෙන්නේ. දැන් I lost my book කියන එකද හරි. මගේ පොත නැති වුණා. දැන් අතීත කාලේ lost. I have lost my book කියන එකද හරි. මේ දෙකම හරි. අවස්ථා දෙකක්. දැන් have නැතුව කියනවා නම් I lost my book කියන්නේ මගේ පොත නැති වුණා කියලා අපි කියන අවස්ථාව. දැන් අපිට ඕන නම් ඒකට ඊයේ වගේ වචනයක් එකතු කරන්න පුළුවන්. සරල අතීතයේදී have වෙන්නේ නැහැ. I lost my book yesterday. නැත්නම් yesterday I lost my book. I have lost කියන්නේ ඔයාට හොඳට පපුවට දැනෙන අවස්ථාව. ඔයා හොයනවා මේ දේ. බය වෙලා හොයනවා. වාහනේ අරගන්න විදියක් නැහැ. යතුරුනේ. හොයනවා. බය වෙලා පපුවට දැනෙනවා. මේ මොහොත වර්තමානයේ I lost my key කියලාද ඔයා කියන්නේ? I have lost my key කියලාද කියන්නේ? බලන්න කොච්චර පපුවට දැනෙනවද කියලා. යතුරු නැති වෙච්ච එක වාහනේ I have lost my key කියලා තමයි කියන්නේ. සාක්කු දෙක බලන්න. හැමතැනම මෙහෙම අත ගාලා බලන්න. බය වෙලා නේ හොඳට. I have lost my key.
ගෙදරක දොරක යතුරක් නැති වුණාම බිරිඳ කොච්චර බය වෙනවද? මහත්තයාගෙන් බැනුම් අහන්න බැරුව. බයයි නේ හිතට. බණී කියලා. I lost my key කියලාද කියන්නේ මේ මොහොත නියෝජනය කරන භාවිතය. මේ මොහොත නියෝජනය වෙන්නේ කොහොමද? හිතෙන්. පපුවේ, ගින්දර පපුවේ. එතකොට සමහරයිනේ ග්‍රැමර් කියන්නේ බණ වගේ දෙයක් නේ. පැහැදිලිව. ග්‍රැමර් කියන්නේ බණ වගේ දෙයක්. ගින්දරක් එනවා පපුවේ. යතුරු නැති වෙලා දොරේ. මහත්තයා බණී. I lost the, I have lost the present perfect tense. මොකද්ද present perfect tense කියන්නේ? වාක්‍ය මැද්දට has හරි have හරි එන භාවිතය. I have lost the key. The key කියන්නේ යතුරු. අපි දෙන්නම දන්න දොරේ යතුරු. The key of the door. I have lost the key. මම හිතනවා මේ භාවිතය පිළිබඳව මම උගන්වන දේ ඔබේ හදවත පසාරු කරගෙන යනවා කියලා. මේ ඔබ දකින්නේ සක්විති රණසිංහ සර් Zoom ඔන්ලයින් පන්තිවල උගන්වන ආකාරය. ඔබටත් අපේ අලුත්ම ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස 6ටම රුපියල් 5000යි. ඔබේ WhatsApp අංකය දැන්මම SMS කරන්න 076 760 9005. මට ඒක විශ්වාසයි. I believe it. I do believe it. අපි යමු ළඟ නිදසුනට next example අංක 25. දැන් මම මේ 24 වෙනි උදාහරණය ගැන කියන්න ඕනේ. භාවිත දෙකම හරි. නමුත් අර පපුවේ ගින්දර තියෙන අවස්ථාවට I have lost my book කියන එක තමයි හරි. ඒ හොයන වෙලාව. Have you done my job? ඔන්න ප්‍රශ්නයක් අහනකොට have මුලට ගන්නවා. ඔයා කළාද මගේ වැඩේ? Have you done my job? ඔයා කළාද? Have you done? ඊළඟට අපි අහනවා අංක 26 දී නයිජීරියා කියලා රටකට ලොකු රටක් නයිජීරියා කියන්නේ. ඒ රටට visited කියන වචනේ සම්බන්ධ කරලා have you ever visited Nigeria? එහෙමද හරි නැත්නම් එතන O කියලා පදයකින් අහලා තියෙනවා have you ever been to Nigeria? ever කවදා හරි. මේකේ වඩා නිවැරදි වෙන්නේ ලොකු රටවල් ගැන කතා කරනකොට විසිට් කරනවා කියලා නෙවෙයි අපි කියන්නේ been කියන වචනෙන් කියන්නේ. been to ගිහිල්ලා තියෙනවා කියන්නේ බීන් විතරක් නෙවෙයි. චූටි වචන කෑල්ලක් ඇති මගේ මගේ ඉගෙනීමේදී වාට එක වචන කෑල්ලෙන් හැදෙන්න පුළුවන්. බීන් to එන්න ඕනේ මේක. I have never been to Nigeria. මම කවදාවත් නයිජීරියාවට ගිහිල්ලා නැහැ. I have never been to Nigeria. බලන්න 27 වෙනි උදාහරණය 27th example. ඒකෙත් අහන්නේ එකමයි have you ever visited Australia? නැත්නම් have you ever been to Australia? නිවැරදි භාවිතය වෙන්නේ been to. Have you ever been to Australia? been to කියන්නේ ගිහිල්ලා තියෙනවා කියන්නේ. have මුලට ගත්තාම ප්‍රශ්නයක් වෙනවා. උත්තරේ දෙන්න පුළුවන්. Yes, I have been to Australia. ඔන්න වැදගත් දෙයක් මම කියන්න යන්නේ. චුට්ටක් නිහඬ වෙලා ඉඳලා කියන්න. දැන් ප්‍රශ්නයක් අහනවා නේද? Have you ever been to Australia කියලා? Have you ever been to Australia කියලා අහන ප්‍රශ්නේදී සමහරව උත්තර දෙනවා yes I have ever been to Australia. උත්තරේට ever දාන්නේ නැහැ. උත්තරේ නිකන් කියන්න I have been to Australia කියලා. උත්තරේට ever දාන්නේ නැහැ. I have been to Australia. මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. එච්චරයි. උත්තරේට ever දාන්නම බැරිද සර්? උත්තරේට ever දාන්න අවශ්‍ය නැහැ. දාන්නම බෑ. ප්‍රශ්නේට විතරයි ever දාන්න. කවදා හරි ජීවිත කාලය තුල මේ දේ කරලා තියෙනවා. බලන්න ඊළඟ ප්‍රකාශය අංක 28 have you ever experienced this before? අංක 28 උදාහරණය. ඔයා කවදා හරි ජීවිත කාලය තුල මේ දේ අත්දැකලා තියෙනවද? අත්දැකීම කියන එක ඔයා යම්කිසි විදිහකින් ලබා ගන්නවා. ඒක ඊට පස්සේ ජීවිතේට එකතු වෙනවා. experience කියන ක්‍රියාපදයක් නෙවෙයි. experience අත්දකින්නවා. පළපුරුද්දේ නාමපදය අත්දකින්නට ක්‍රියාපදය. ක්‍රියාපදෙට d අකුර දැම්මම past participle වෙනවා. මොකද්ද මේ රටාවේ නිර්මාණ විදිහ? වාක්‍ය මැද්දට has have වෙනවා. ක්‍රියාපදේ ගොඩක් වෙලාවට d අකුර දානවා. මම මේක මීට කලින් අත්දැකලා තියෙනවා. I have වලට පස්සේ ක්‍රියාපදේ. experienced d අකුර ඇහෙන්න ඕනේද සර්? d අකුර ඇහෙන්න සලස්සන්න. the change වගේ වචන වලදී නම් d අකුර ඇහෙන්නේ නැහැ. change වල d අකුර ඇහෙන්නේ නැහැ. මම වෙනස් කළා මගේ හිත. I have changed my mind. I have changed my mind. ඒ වගේම experience වලදී අපි කියනවා I have experienced this before කියලා. මම මේක මීට කලින් අත්දැකලා තියෙනවා. දැන් බලන්න අංක 29 have you gone to market yesterday? ඔන්න අපේ පාඩමේ මුලට යනවා. have you gone to market කියලා කියන්න පුළුවන්ද? yesterday.
දින දාන්න පුළුවන්ද present perfect tense වලට? දින දාන්න බෑ. yesterday කියන වචනේ දාන්න බෑ. ඒකත් හරි කියමු. ඒ කොහොමත් yesterday දාන්නත් බෑ. have you gone කියලා තමන් ඉදිරියේ ඉන්න කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. තමන් ඉස්සරහා ඉන්නවා කෙනෙක් මේ have you gone? ඔයා ගිහිල්ලාද ඉන්නේ? ඉස්සරහා ඉන්නේ එතකොට භූතයද? present perfect tense වල මෙන්න මේ අවබෝධය ඔයාලට තියෙනවා. දැන් විශේෂයෙන් IELTS TOEFL වගේ exams වලදී හරිම සියුම් විදිහට ඔයාලගේ දැනුම තියෙනවා. ඒ දැනුම තමයි ඔබ නිර්මාණය කරගන්නේ. තමන් ඉදිරියේ ඉන්න කෙනෙක්ගෙන් have you gone කියලා අහන්න බෑ. ඒක පිස්සු වාක්‍යයක්. එතකොට සර් ඒක අහන්නේ කොහොමද? ඒක අහන්නේ කොහොමද කියන එක වෙන පාඩමක්. Did you go? එතන නිකන් අපි අහනවා you went කියලා. You went. වගියා? You went. Have you gone කියලා තමන් ඉදිරියේ ඉන්න කෙනෙක්ගෙන් අහන්නේ නැහැ. අහන්න බැහැමයි. present perfect tense අපි තේරුම් ගන්නෙම වර්තමාන භාවිතයක්. වර්තමානයට පණ ගන්න. එහෙනම් ඉස්සරහ ඉන්න කෙනෙක්ගෙන් කොහොමද අහන්නේ? ඔයා ගියාද? ගිහිල්ලාද ඉන්නේ කියලා. මේ වෙලාවේ ගිහිල්ලා නැහැ නේ. මේ වෙලාවේ ඉස්සරහ ඉන්නේ කවුද? have you gone අභාවිතයක්. බය නැතුව ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් මම. හදවතට අවංකව භාෂාව උගන්වන ගුරුවරයෙක් මම. ආසාවෙන් උගන්වන ගුරුවරයෙක් මම. ගුරු වෘත්තිය නිසාම ජීවිතය තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ කියලා හිතන ගුරුවරයෙක් මම. අපි යමු ඊළඟ ප්‍රකාශයට. Have you gone to market කියන වාක්‍ය වැරදි ලකුණක් දාගන්න. මේකේ did you go to market කියන එක හරි. Did you go to market yesterday? ඔයා ඊයේ මාකට් එකට ගියාද? අංක 30 උදාහරණය මම හොඳයි. ඒක මෙහෙම පේනවා නිකන් බලුගල්බට. ඔයාට ඇත්තම කියන්න. එතන worm කියන වචනේ මට එකපාරට පේුණා woman වගේ. ඒකට woman නෙවෙයි. එතන එන්න ඕනේ worm. මම පණුවෙක් කාලා තියෙනවා එක දවසක් මගේ පොඩි කාලේ කියලා කියන වාක්‍යය. ඒක එතනදී අපි කරන්නේ අර I have eaten කියන එක කියන්න පුළුවන්. හුඟක් අය සැක හිතනවා අතන. ඔයා සර් කොහොමද සර් දන්නේ හුඟක් අය සැක හිතනවා කියලා? ඇයිද ඊයේ මම නිකන් හිටියද මේ කාලය තුල ළමයි දහස් ගණනක් මට හමුුණා ශිෂ්‍යෝ. I have eaten a worm. මම පණුවෙක් කාලා තියෙනවා once එක සැරයක් in my childhood. මගේ ළමා කාලේ. එතන ළමා කාලය කියලා වකවානුවක් තියෙන කාල වකවානුවක්. childhood කියන්නේ ළමා කාලය. රොබින් හුඩ් කියන්නේත් එක. childhood ළමා කාලය. අංක 31 මම ලියුවා. දැන් ලියුම ලියලා මොකද අතේ තියෙන්නේ? අතේ ලියුම තියෙනවා. සතුටක් තියෙනවා. ලියුම දැන් කෙල්ලන්ට දෙන්න ළඟයි. I have written a letter කියලා කියන්නේ. write වල past participle අවස්ථාව written මම ලියුමක් ලියුවා. I have written a letter. ලියුම සාක්ෂිය. අංක 32 ඒගොල්ලෝ ඉඩම වික්කා. දැන් ඉඩම වික්කා නම් මොකක්ද ඒගොල්ලන්ට ඉතුරු වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට ඒකේ දුක හරි සතුට හරි තියෙනවා මේ වෙලාවේ. වටින ඉඩමක් පරම්පරා ඉඩමක් දුකයි. They have sold the land. they කියන්නේ බහුවචනයි දෙවෙනි පියවර have sell වල past participle අවස්ථාව sold. දැන් අද පාඩමේ අපි වැඩිපුරම ඉගෙන ගන්න මොකද්ද present perfect tense ගැන? මානසික සාධකය. හිත සම්බන්ධයි කියන්නේ. They have sold ඒගොල්ලෝ වික්කා. They have sold the land ඒගොල්ලෝ ඉඩම වික්කා. අංක 33 වාහනේ ඇවිල්ලා. මේ පාඩම ගන්නදී ඊයේ පෙරේද මගෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා සර් මේ වාහනේ කියන එක වාක්‍ය මුලට දාන්න පුළුවන්ද කියලා. පුළුවන් දාන්න. වාහනේ කියනකොට එතන දැන් අපි කියනවානේ නිතරම කර්තෘ හේවත් ක්‍රියාව කරන්නා තමයි මුලට එන්නේ කියලා. ඇත්ත 99%ක්ම එහෙමයි එන්නේ. 99%ක්ම I කියලා පටන් ගන්න. you කියලා පටන් ගන්න. he කියලා පටන් ගන්න. එහෙමයි පටන් ගන්න ඉංග්‍රීසි වාක්‍ය. ඉංග්‍රීසි භාෂාවම එහෙමයි. නමුත් අර දැන් වාහනයක් ඇවිල්ලා කිව්වහම වාහනේ තමයි එන්නේ. වාහනේ කවුරු තල්ලු කරන් එන්නේ නැහනේ. එතකොට වාහනේ ඇවිල්ලා කියන්නේ the vehicle has come. ඒකේ උච්චාරණය vehicle. vehicle නෙමෙයි vehicle. නැත්තම් ඇමරිකන් ඉංග්‍රීසි වල vehicle. මම කැමති ඔය වචනේ හදා ගන්නවට. vehicle කියන්නේ නැතුව vehicle. ඒ හයන්න අතාරින්. vehicle. My vehicle has come. My vehicle has come. My vehicle has come. අනේ සර් එතකොට අපිට සොබ්බේ කියයි. සොබ්බේ හරි කමන්නේ හරි දේ හදා ගන්න. My vehicle has come. අංක 34 වතුර හැලිලා. Water has spilt. වතුරනේ හැලිලා තියෙන්නේ. එතකොට ඉබේ සිදුවන ක්‍රියාව. ඉබේ සිදුවන ක්‍රියාවලදී අප්‍රාණවාචී පද මුල් කරන්න පුළුවන්. spill කියන්නේ SPILL past participle අවස්ථාව spilt වෙනවා. ඊළඟට තියෙනවා we have accumulated අපි කතා කළා මේ වාක්‍ය we have accumulated a lot of karma in this sea සංසාර මේ සංසාර සාගරේ අපි ගොඩාක් කර්ම එක්රැස් කරලා තියෙනවා. accumulated කියන්නේ එක්රැස් කරනවා. අංක 36 the government has decided to රජය තීරණය කළා තියෙනවා. The government has decided රජය එක පොයින්ට් එකකදී තීරණයක් ගත්තා. ඒතර ඒ තීරණය වර්තමානයේ වළංගුද? වළංගුයි. ඒතර to වලින් ඔයා සම්බන්ධ කරන්න ඕනේ තව ක්‍රියාපදයක්. මම ක්‍රියාපදේ දීලා නැහැ. දැන් ඕකේ පළවෙනි වාක්‍යයට ඔයාලට දාගන්න පුළුවන්. The government has decided to
මොකක් කරන්නද තීරණය කරලා තියෙන්නේ? 2 මොකද්ද රජය තීරණය කරලා තියෙන්නේ? රට මොනා කරන්නේ? මේ දැන් යන මේ ආන්න දැන් යන සිදුවීම්. thank you very much. ඔයා හොඳට සම්මා සතියෙන් පන්තියේ ඉන්න කෙනෙක්. The government has decided to lock down the country. To lock down. LOCK, lock, DOWN, down. The government has decided to lock down the country. Thank you. You're welcome. The government, දෙවෙනි පියවර has ඊළඟට decide වල past participle අවස්ථාව decided. Decided වලට පස්සේ තව ක්‍රියාපදයක් එනවා නම් to වලින් සම්බන්ධ වෙනවා. The government has decided to lock down the country. රජය තීරණය කළා තියෙනවා රට lock down කරන්න. එහෙම තීරණයක් නැහැ. මම නිකන් කිව්වේ වාක්‍ය කලබල වෙන්න එපා. Don't hurry. Don't hurry. Don't hurry. කලබල වෙන්න එපා. ඊළඟට මේ විදිහටම අපිට කියන්න පුළුවන් he decided, he has decided. ඔහු තීරණය කළා. මේ ඊයේ පෙරේද තීරණය කරපු දෙයක්. දැන් වර්තමානට බලපාන දෙයක්. දැන් රජය දැන් ඔය රට වහන්න තීරණය කරනවා කියන එක දැන් හරිම මේ වෙලාවේ පණ ගහන වාක්‍යයක්. පණ ගහන. ඔහු තීරණය කළා තියෙනවා he has decided to do it. To do it. ඒක කරන්න. එතකොට do කියන ක්‍රියාපදේ සම්බන්ධ කරන්න ඊට පස්සේ. ඒක normal verb stem එක වෙන්න ඕනේ ක්‍රියාමූලයක්. She has decided to go there. She has decided to go there. Leave the country. I have decided මම තීරණය කළා. I have decided to do it. මම තීරණය කළා ආයෙත් ඒක කරන්න. Kamalawati has gone abroad කියන එක තමයි මේකේ අවසාන වැකිය. කමලාවති රට ගිහිල්ලා කියන එක මේ වෙලාවේ කමලාවති මේ අවස්ථාවේ මේ දිනවල පේන්නේ නැහැ ගමේ. ඒ කියන්නේ රට ගිහිල්ලා. හොඳයි. මම present perfect tense පිළිබඳව මගේ සාකච්ඡාව මෙතකින් අවසන් කරනවා. අද මේ වැඩමුළුව තුල හඳුන්වා දුන්නු කරුණු පිළිබඳව. දැන් මම සාකච්ඡා කරන ඔබ සමග තවත් පොඩි නිබන්ධනයක් එවලා තියෙනවා WhatsApp එකට මම. ඒක එවලා තියෙන්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය අලංකාර වැකි කියලා. Important users for day to day users. Important sentences නැත්නම් important phrases for day to day users. මේකේ පළවෙනි වාක්‍ය මම කියලා තියෙනවා. බලන්න ඔයාගේ WhatsApp එකට මම එවලා තියෙනවා ටියුට්ස් දෙකක් මේ දෙවෙනි එක. I am working in a private company. මම වැඩ කරන්නේ පුද්ගලික සමාගමක. දැන් ඕක ටිකක් ලේසි ඔයාට. දැන් මේ අවස්ථාවේ මම පුද්ගලික සමාගමක වැඩ කරනවා කියන එක. I am working කියලා කියන මේ වාක්‍ය වැරදි නෑ. මෙතන එකක්වත් වැරදි වාක්‍ය නැහැ. I am working in a private company. In a වෙන්න ඕනේ. පුද්ගලික සමාගම් එකක. එහෙම නෙන්නේ. ඒතර එකක් කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ. I am working in a I am working in a private company. ඉතින් එතනදී වරහන් තුල මම දීලා තියෙන වචනයක් ලස්සන කරගන්න වචනයක්. මොකක්ද මේ වචනේ? සමහරු දානවා ඔකට nowadays කියලා. nowadays කියන වචනේ සාමාන්‍යයෙන් යොදන්නේ වර්තමානයේහි වත්මනෙහි කියලා කියන්නේ බොහෝ දීර්ඝ කාල සීමාවක් සඳහා. වත්මනෙහි. දැන් දැනට කියලා කියන වචනයක් තියෙන casual currently sorry. Currently කියන්නේ දැනට. හරි ලස්සනයි කියනවා නම් ඔයා currently I am working in a private company. දැනට මම වැඩ කරන්නේ මේ පුද්ගලික සමාගමක. currently කියන වචනේ යොදා. ඊළඟට So currently spelling CURRENTLY. මම ඔයගොල්ලන්ගේ WhatsApp එකේ මම එවලා තියෙන ටියුට් එක ඕපන් වෙනවා. ටියුට් දෙකක් තියෙනවා එවලා. CURRENTLY. currently. ඊළඟ දෙවෙනි උදාහරණයේදී කියනවා දැනට මම රස්සාවක් නැතුව ඉන්නේ. මම රස්සාවක් නැතුව ඉන්නවා කියන්නේ I am unemployed. I am unemployed. එතනට currently කියන වචනේ දැන් හරිම ලස්සනයි වාක්‍යය. Currently I am unemployed. Currently I am unemployed. දැනට මම රස්සාවක් නැතුව තමයි ඉන්නේ. දැන් මේ දවස්වල ඩුබායි වල ඉන්නවා, ඊශ්‍රායල් වල ඉන්නවා. මට කතා කරනවා සමහරු සර් මෙන්න මෙහෙම ගැටලු වල අපි ඉන්නේ කියලා. එයාට මම අවස්ථාව දීලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කතා කරලා මට කියන්නේ සර් currently we are unemployed. සර් දැනට අපි රස්සාවල් නැතුව ඉන්නේ. දැන් මේ රටවල් ලොක්ඩවුන් කරපු එකක් රස්සාවල් නැති වුණා. Currently I am unemployed. දැනට මම රස්සාවක් නැතුවයි. බලන්න තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණයේදී අපි කියනවා විශ්වාස කළත් නොකළත් කියන එක. ඔන්න යෙදුමක්. ඒක ෆ්‍රේස් එකක්. Believe it or not. Believe it or not. Believe it or not. විශ්වාස කළත් නොකළත් මම තාම කන්‍යාවියක්. කවුරු හරි ගැහණියක් එහෙම කියනවා. I am still a virgin කියලා. Virgin කියන්නේ කන්‍යාවිය. VIRGIN. Still කියන්නේ තාම. එතන am කියන පදයට පසුවයි still දාන්නේ. I am still a virgin. මම තාම කන්‍යාවියක්. ඔක සමහරු කියන්නේ මෙහෙමනේ. Still I am a virgin.
ඒක හරියටම ලස්සනමයි. ස්ටිල් කොහෙටද දාන්නේ am isa එන වාක්‍යයක am isa කියන පද ළඟ in පසුව I am still a virgin. මම තාම කන්‍යාවියක්. Believe it or not. විශ්වාස කළත් නොකළත්. අංක 4 අපි කියනවා විශ්වාස කළත් නොකළත් ඔහු නපුංසකයෙක් කියලා. Believe it or not. විශ්වාස කළත් නොකළත්. Believe it or not. ඔහු නපුංසකයි කියන්නේ he is gay. පිරිමිත් නෙමෙයි ගැහැණුත් නෙමෙයි. Gay. G A Y. He is gay. අංක 5 බෝලේ දාන්න කියලා අපි කියන්නේ throw the ball කියලා. Throw the ball with your dominant hand. ඔයාලගේ WhatsApp එකට මම මේ ටියුට් එක වෙලා තියෙනවා. Throw the ball with your dominant hand කියලා කියන්නේ ඔබට පුරුදු අතින් බෝලේ දාන්න කියලා. පුරුදු අතට මොකක්ද කියන්නේ? Dominant hand. D O M I N A N T. Dominant. Throw the ball with your dominant hand. පුරුදු අතින්. Dominant hand. You can eat with your dominant hand. සමහරුන්ට හුරු අමත. වමෙන් ඉතින් කන්න බෑ තැනක ගිහිල්ලා. ඒ මොනොත් හැන්දෙන් ගන්න වෙනවා. You have to eat with spoon. හරි අපි යමු ඊළඟ ප්‍රකාශයට අංක 6 what's your dominant hand? මොකක්ද ඔයාගේ පුරුදු අත? What's your dominant hand? අපි යමු ඊළඟ ප්‍රකාශයට. අංක 8 තියෙනවා he dominates the field කියලා. He dominates the field. මෙතන dominate කියන්නේ ක්‍රියාපදයක්. ආධිපත්‍ය පතුරවනවා. මේක සරල වර්තමාන කාලයේ වැකියා. ඔහු ආධිපත්‍ය පතුරවනවා ෆීල්ඩ් එකේ. ඔක ක්‍රිකට් වල තමයි අපිට ඇහෙන්නේ. දක්ෂ ක්‍රීඩකෙක් අපි කියනවා එයා පිටිය මේ වන විට තමන්ගේ යටතට අනසකට අරන් තියෙන කියලා. මට මතකයි ප්‍රේමසර ඇපාසිංහ වගේ අය ලස්සනට විස්තර විචාර කරනවා. ඔව් අපිට පේනවා අරවින්ද ද සිල්වා මේ අවස්ථාවේ ක්‍රීඩා පිටිය සිය අනසක යටතට ගෙන තිබෙන ආකාරය. He dominates the field at the moment. ප්‍රේමසර ඇපාසිංහ කියන්නේ බොහොම මම ගරු කරන ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙක්. අපි යමු අංක 10ට අද සාකච්ඡාව අවසානයේට සූදානම්. මම හිතනවා මගෙන් හිතුවේ යුතු දෙයක් මම කළා කියලා. I have done my duty. Yes. I have done my duty. Yes, sir. අවසාන වැකියම. Yes, sir. Excellent class today. Thank you very much. Perfect. Yes, sir. අවසාන වැකිය he is a hypocrite. He is a hypocrite. Hypocrite කියන එකේ සිංහල තේරුම කුහකයා කියන එක. Hypocrite කියන්නේ කුහකයා. අපි කියනවානේ කුහකකම් කරන්න එපා කියලා මල්ලිට අක්කට කියන මල්ලිට කුහකකම් කරන්න එපා. හොඳට මතක තියාගන්න මම හොඳට ගවේෂණය කළා මේ වචනේ. අද පන්තියේ ඉන්න කලින් hypocrite කියලා කියන්නේ කුහකයා කියන එක. කුහකයා කියලා කියන්නේ තමන් ළඟ නැති ಗುಣ පෙන්වමින් කටයුතු කරන කෙනා. ඒ අර අපි හිතනවා වගේ මේ අර ආත්මාර්ථකාමියා කියන එකම නෙවෙයි. ඒ කියන්නේ අපි හිතනවා වගේ මේ hypocrite කියන්නේ කුහකයා කියලා කියන්නේ මේ අපි හිතනවානේ කළගුණ නොසලකන කෙනා කියලා එහෙම හිතන අවස්ථා තියෙනවා. ඒක වැරදි. හොඳට සිංහල දන්න කෙනකින් අහලා බලන්න මේ වචනේ. හොඳයි ගවේෂණය කරන්න තැනක් මම ඔබට ඉතුරු කරනවා. කුහකයා. මම ඉංග්‍රීසි ඩික්ෂනරිය බැලුවා හොඳට තේරුම හිතට ගත්තා. ඔබට දැන් මම කියලා දෙනවා. මම පන්තිරෙන් කලින් සූදානම් වෙනවානේ. හිපොක්‍රිට් කියලා කියන්නේ කුහකයා. කුහකයා කියන්නේ Taman ළඟ නැති ගුණ පෙන්වමින් කතා කරන කෙනා. එතකොට අපි කියනවා he is a hypocrite. Hypocrite. Hypocrite කියලායි. pretend වෙනවා වගේ නේද සර්? pretend වෙනවා වගේ නිකන්. ඔව් ඒ කියන්නේ හරියට හොඳ කෙනෙක් වගේ. ආන්න හරි. pretending to be කියන්නේ he is pretending to be a good man. Very good. ගොඩක් Yeah. හොඳයි. එහෙමනම් Thank you, sir. අද සාකච්ඡාව මම ඉතින් අවසන් කරනවා. That's it. Thank you very much. Good night for all.